ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කොල්ලුපිටියේ පදිංචි ප්‍රීති පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනා දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තිය ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට ධර්මාබෝධයේ පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. පරලෝසපත් පර්සි ප්‍රනාන්දු මහතා, විනීතා ප්‍රනාන්දු මහත්මිය, සහෝදරයා වන වෛද්‍ය පියත් ප්‍රනාන්දු මහතා සහ පවුලේ නමින් මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. බොහෝ දෙනාගේ ධර්මාබෝධයේ පිණිස ධර්ම දේශනා කරන අති ගෞරවනීය පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्षदं धम्मस्सवන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මාදිට්ඨිය උච්චති ඉත්තාවතානුකෝ අවසෝ ආර්ය ශ්‍රාවකෝ සම්මාදිට්ඨිකෝ හෝති. උජුගතත් තස්ස දිට්ඨි ධර්මේ අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. ආගතං ඉමං සද්ධම්මං තීති. අවසර පූජනීය මහා සංඝරත්නයන්, අපට මෙම ආරාධනය කරන්නට යෙදුනා වූ වෛද්‍යතුමිය ප්‍රමුඛ පවුලේ අය, එයාගේ ආරාධනයෙන් පැමිණි අය, අපේ දැනුම් දීමෙන් පැමිණි අය ආදී කොට ඇති මේ විවේක සතියන්තයේහි මෙබඳු තැනක ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා එක් රැස් වුණා වූ සදහවතුනි, මීගයට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවක් මූලික කරගත් නැති විශේෂ චාරිත්‍රානුකූල ධර්මදේශනාවක් වශයෙන් අරමුණකුත් නැති, ධර්මශ්‍රවණය කිරීම තුළ තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තේරුම් ගනිමින් සිටින දේවල් තමන්ගේ සහෘදයන් වෙනුවෙන් ශ්‍රවණය කරන්නට සලස්වා ඔවුන්ට කිසියම් අවබෝධයක් ලබා දීමේ අරමුණින් අදහසින් යුක්තව සංවිධානය කළා වූ ධර්මදේශනාවක් වශයෙන් අපට මෙය නම් කරන්න පුළුවනි. ඒ පමණක්ද නොව ඉක්මනින් ගැඹුරට යන්නේ නැතිව ධර්ම කරුණු සරලව පැහැදිලි කරමින් තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්න කියන එක පිළිබඳව ඉල්ලීමක් පවතිනවා. මං හිතනවා සහභාගී වෙන හැම කෙනෙක්ම කිසියම් ආකාරයක වෘත්තීය උගත්කමක් ඇතියි කියලා. එසේ වුවත් බුදු සමයේ ගැඹුරට හොයා නැත්නම් බුදු සමය පිළිබඳ ලබා තිබෙන අවබෝධය පාසල් අධ්‍යාපනයේට එමත් නැත්නම් සාමාන්‍ය ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා අහගෙන ඉන්න එකකින් එහාට යමක් පිළිබඳව කෙනෙකුට වැටහෙන්නේ නැහැ.
බුදු සමය කියලා කියන්නේ ඔබ නිවසේ සිටමින් පුද්ගලයෙක් වශයෙන් කිසියම් තැනකට ගිහින් කරන වන්දනාමානයක් කියලා හිතුවොත් ප්‍රමාණවත් නැහැ. මම දකින්නේ බුදු සමය කියලා කියන්නේ ඔබේ ජීවිතය පිළිබඳ විවරණයක්. නිර්වුල් විවරණයක්. රටේ අයවැය පිළිබඳව මුදල් පිළිබඳ දන්න අය විවරණය කරනවා. පරිසරය පිළිබඳව පරිසර හානිය සහ පරිසරය රැක ගැනීම පිළිබඳව දන්න අය විවරණය කරනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ජීවිතය විවරණය කරලා තිබෙනවා. ඒ විවරණය තුළ තමයි අපි අනුගමනය කරන ප්‍රතිපදාව තුළ අපට නොදැල කිසියම් වරදක් සිදු වෙනවා. ඒ නොදැන සිදුවෙන වරද නිසා ජීවිතය සැප හොයා යන ගමනේදී සැපට වැඩිය දුකටපත් වෙනවා. මේ ජීවිත විවරණය තේරුම් අරගෙන අපට නිවැරදි මාවතට එන්න පුළුවන් නම් ඔය දුම්රිය මාර්ගවල සමහර තැන්වලදී මම දකිනවා දුම්රිය පීලිපනිනවා. එතනින් එහාට දුම්රියට යන්න බෑ. ආපහු පස්සට ඇදලා පීල්ලට දාපුවාම ආය යන්න පුළුවන්. ඒ වගේ මේ ජීවන ගමනේදී පීලිපනින ජීවිතයක් උරුම වෙනවායි කියන එක පෘථග්ජන සමාජය දන්නේ නැහැ. ඒ පීලිපැනීම නිසා මේ අවුල වියවුල දුක හට ගන්නවා කියන එක දන්නේ නැහැ. හැබැයි මම කල්පනා කරන්නේ බුදුදහමෙන් උගන්වලා තිබෙන ජීවිතය දුකයි කියලා. ඒවා අනවබෝධයෙන් කරන නොදියුණු ප්‍රකාශයන් ගණයට තමයි වැටෙන්නේ. ඒ නිසා මම දකින්නේ මේ ජීවන විවරණය තේරුම් ගැනීමේදී ජීවිතය අර දුම්රිය හරි පීල්ලට ගත්තා වගේ ජීවිතේ හරි මගට ගන්න. ඒ අම්මා තාත්තා ගුරුවරු කියන හරි මගට නෙමෙයි ඊට වඩා එහා හරි මගක්. ඔබේ මව්පියන් මගේ මව්පියන් අපට හරි මගක් කියලා දෙනවා. ඒ හරි මග ඔවුන් දන්නා පමණින් ඔවුනුත් පුහුදුන් කියන වචනේ තුල ඊට එහා හරි මගක් කියලා දෙන්න දන්නේ නැති අය. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පුහුදුන් කෙනෙක් නෙමෙයි. ආර්ය පුද්ගලයෙක්. මේ ආර්ය පුද්ගලයින්ගේ දර්ශනය අපිට පේනවට වඩා ටිකක් පළලයි. ඒක තුළ ජීවිතයේ විනිවිද දකින්න විතරක් නෙවෙයි ජීවිතේට එහා පැත්තටත් පේනවා. සාමාන්‍යයෙන් අපට ජීවිතේට එහා පැත්ත විශ්වාස කරන අයට තමයි පේන්නේ නැහැ. ඒ නිසා ඇතැමුන් ජීවිතේට එහා පැත්තක් තියෙනවා කියලා කල්පනා කරන්නේත් නැහැ. ජීවිතයට තියෙන එහා පැත්ත නියත වශයෙන් තිබෙන එකක් නෙවෙයි. Taman ජීවත් වෙනකොට අනුගමනය කරන ප්‍රතිපදාව තුළ සැකසෙන එකක්. තිබෙන අනාගතයට යනවා නෙවෙයි අනාගතයක් සකසාගෙන යනවා. ඒ පිළිබඳව අපි ඉදිරියට කතා කරන්න වෙනවා. මේ කරුණු ලැබී තිබෙන කාලයට අනුව විවරණය කිරීම සඳහා මම මාතෘකා 3ක් යටතේ ජීවිත විවරණය කරන්නයි මේ ගත්තේ. ඔබේ ජීවිතයේ මාතෘකා 3ක් යටතේ විවරණය කරන්න. එතකොට ඔබ දැන් මේ ඉන්න තැන වගේම ජීවිතේ ඉන්න තැනත් ඔබට තේරුම් ගන්න පුළුවන්. මේ ගත්ත පාඩය පළමුව විවරණය කරලා ඒකට අදාළ තැනට එන්න පෙර ඊට පහලින් තියෙන අවස්ථා දෙකක් විවරණය කරමින් මම ඔබට පැහැදිලි කරන්නම්. මේ මහා කොට්ටිත වැනි හිමිනමක් සරියුත් හාමුදුරුවන්ගෙන් විමසපුවා උන්වහන්සේ දීපු උත්තරයක් ඔය තියෙන්නේ. සිංහල තේරුම එවත්නි සම්මාදිට්ඨි කියලා කියනවා. කොපමණකින්ද මේ ආර්ය ශ්‍රාවකෙක් සම්මාදිට්ඨික වෙන්නේ? ඔහුගේ දැක්ම නිර්වුල් ඍජුණා වෙන්නේ. ධර්මයේහි නොපිරිහෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වුණා වෙන්නේ කොහොමද? මේ සද්ධර්මයට පැමිණුණා වෙන්නේ කොහොමද? ආගතං ඉමං සද්ධම්මන්ති කියන්නේ සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨියක්. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨියකට පෙර ආතුව සද්ධර්මයට නොපැමිණි සම්මාදිට්ඨියකුත් තිබෙනවා. ඊට පෙර ආතුව මිත්‍යා දෘෂ්ටියකුත් තිබෙනවා.
එහෙම පැහැදිලි කරන්නේ මා නොවේ මහා චත්තාරීසක සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ වගේ පාලි පාඨයකින් මට ඒක ඉදිරිපත් කරන්න පුළුවෙනි. සම්මාදිට්ඨින් අහං භික්ඛවේ දයං වදාමි. එදත් අදත් මේ සම්මාදිට්ඨික ස්වභාවයන් දෙකක් තිබෙන බව තථාගතයන් වහන්සේ වදාහරනවා. අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදීපක්කා කියන වචනෙන් පෙන්වන්නේ සම්මාදිට්ඨියක් තියෙනවා, ඒක කෙලෙස් සහිතයි. ඒක බරයි පිනට. ඒක දුක් විපාක සහිතයි. දුක් විපාක සහිත සම්මාදිට්ඨියකුත් තිබෙනවා. මේක තමයි වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් දන්නා සම්මාදිට්ඨිය. නමුත් ඊට වඩා උසස් එකක් තිබෙනවා. ඒක තමයි අර ආගතම්හයි මං සද්ධම්මන්ති කියන එක ඔය ගැලපෙන්නේ ඒකටයි. මහණෙනි තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට කියනවා ආර්ය සම්මාදිට්ඨිය කියලා. ඒ වගේම ඒකේ දුක් වලට හේතු ශේමින් පවතිනවායි කියලා පෙන්නනවා අනාසවා. ඒ වගේම ඒක තුල බුදු සමයේ පෙන්නන මාර්ගඵල තියෙනවායි කියලා තියෙනවා. ලෝකුත්තර මග්ගංගා කියන කේ තේරුම ලෝකෝත්තර මාර්ගාංග. ලෝකෝත්තර මාර්ගාංග කියන එකේ තේරුම සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ලැබෙනා වූ නිවීම. එතකොට මාර්ගඵල සම්මාදිට්ඨිය චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨියයි, පින්පව් විපාක විශ්වාස කිරීම දසවස්තුක සම්මාදිට්ඨියයි, පින්පව්වත් විශ්වාස නොකිරීම නියත මිත්‍යා දෘෂ්ටියයි. ඔන්න මුළු මහත් ජීවිතම මේ තුන තුල විවරණය වෙනවා. මං හිතන්නේ ඔබ ගැන මට නියත මිත්‍යා දෘෂ්ටි විවරණය කරන්න අවශ්‍ය නැහැ. නමුත් සමාජය ගැන අවශ්‍යයි. කුමක්ද මේ නියත මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ? සාමාන්‍යයෙන් සමාජයේ ජීවත් වෙනකොට මිත්‍යා දෘෂ්ටිකයා කියලා කියනවා සමහර අයට. මත්පැන් බොනවා නම් හරි, බුදු පිළිමයකට වඳින්නේ නැත්නම් හරි, මහා සංඝරත්නය විවේචනය කරනවා නම් හරි, අම්මා තාත්තට දොස් බස් කියනවා නම් මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා කියනවා. ඒ වගේත් කිසියම් ඔවුන් හිතන ආකාරයට ඇත්තක් තියෙන්න පුළුවෙනි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ නියත මිත්‍යා දෘෂ්ටි කියලා එකක් තියෙනවා. ඒක බෞද්ධකමට සුදුසු නෑ. නමුත් බෞද්ධකම තුලත් ඉන්නවා මට හිතෙන හැටියට. අන්නේ දිට්ඨි කියන එකේ තේරුම අර්ථ කීපයකට එනවා. නියත මිත්‍යා දෘෂ්ටි කියන එකේ දිට්ඨි කියන එක යහපත් එකක් නෙමෙයි. දසස්තුක සම්මා දිට්ඨි කියන එකේ දිට්ඨි කියන එකත් ඊතරම් යහපත් එකක් නෙමෙයි. ආරි සම්මා දිට්ඨි කියන එකේ තේරුම දිට්ඨියක් කියන එක නෙමෙයි. බැඳීමක් කියන එක නෙමෙයි. ඊට වඩා වෙනස් දැක්මක් කියන එක. මොකටද අපට මේවා? මේ මම පැහැදිලි කරන කරුණු මොකටද අපට? ඔබට ජීවත් වෙන්න ඉගෙනගත්ත පැත්තක් තිබෙනවා. ඒ තුළ ආදායම් මාර්ගයක් තිබෙනවා. ආය ආදායම් මාර්ගේ වැඩි දියුණු කරගන්න මම යමක් කියන්න අවශ්‍ය නැහැ. නමුත් ජීවිතේ බලාපොරොත්තු වන අපේක්ෂාවන් 100%ක් මුදුන්පත් වන්නේ නැහැ. නියත මිත්‍යා දෘෂ්ටිය තුල හෝ දසවස්තුක සම්මාදිට්ඨිය තුල. ජීවිතයක නිසිඵල ලබන්න නම් බුද්ධෝත්පාදයක තුල මිනිස්වත් බව ලබා ආර්ය සම්මාදිට්ඨිය නම් වූ කරුණ පොතේ තියුණට සීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි ළඟට ගන්න ඕන. මෙහිදී මේ දිට්ඨි තුන දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙක් මෙලොව ජීවත් වෙනවා. ඔහුට පරිසරය ගැන, මව්පියන් ගැන, සතා සතුන් ගැන, අන් අයගේ ජීවිත ගැන වැදගත් නැහැ. මොනම උපක්‍රමයක් මගින් හෝ ඔහුට මිල මුදල් මැනවින් හමු වෙනවා නම් ඒ සඳහා යොදා ගන්න වෘත්තිය පිළිබඳව සාධාරණ අසාධාරණ යුක්ති අයුක්ති නීත්‍ය අනුකූල නීති නොවන බව ඔය මොකක්වත් වැදගත් නැහැ. ඒකට කියනවා දැඩි ආත්මාර්ථකාමීත්වය කියලා. එතකොට එහිදී ඔහුට ජීවත් වීමට අවශ්‍ය මූල්‍ය සම්පත් ලැබෙනවා නම් සහ ලාභ අධිකව ලැබෙනවා නම්
ඒ කරන ක්‍රියාමාර්ගයෙන් ගමට රටට සමාජයට ජීවිතවලට මොන හානියක් සිදු වුණත් ඒ ගැන ඔහුගේ තැකීමක් නැහැ. ඒකෙන් කියන්නේ ඔවුන්ට ජීවිතෙන් එහා පැත්තට පෙනෙන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිතයේ බඳු ක්‍රියාකලාපයක් තුළ මානසිකව පරිහානියටපත් වෙලා ඒකට විඳවන්න වෙනවා කියන එක තේරෙන්නේ නැහැ. තමන් කරන ක්‍රියාමාර්ගයන්ට තමන්ට වග කියන්න වෙනවා කියන එක තේරෙන්නේ නැහැ. එතකොට ඒකට කියන්නේ මෙලවක් පරලොවක් විශ්වාස කරන්නේ නැහැ. පින්පව් විපාක විශ්වාස කරන්නේ නැහැ. විතරක් නෙමෙයි සාමාන්‍ය මනුස්ස සමාජයේ ඉක්මවා යමක් දැක ලොවට දේශනා කරන්නා වූ බුදුන් රහතුන් වැනි පුද්ගලයින් පහළ වෙනවා කියන එකවත් විශ්වාස නැහැ. වර්තමාන සමාජය තුළ පාපයට නැඹුරු වෙලා ඉන්න අය, බන්ධනාගාරගත වෙලා ඉන්න අය, එල්ලුම් ගස් නියම වෙලා ඉන්න අය ගත්තම මේ පාරේ ගිය අය තමයි. එහෙම නැත්නම් ඔවුන් කල්ලි කණ්ඩායම් හදාගෙන ජයග්‍රහණය සඳහා සටන් වැදී ඔවුන් වෙඩි තබාගෙන මේ යන අය ඔවුන් අයිති වෙන්නේ මේ නියත මිත්‍යා දෘෂ්ටි කුලයට. නමුත් ඔවුන් නියත මිත්‍යා දෘෂ්ටික උණයි කියලා ඔවුන්ගේ මරණින් පසු අනාගතය ශූන්‍ය වෙන්නේ එහෙම නැහැ. මේ ආගම්වල මරණින් පසු පැවැත්මක් අනුමාන වශයෙන් විස්තර කරනවා. පැහැදිලි නැහැ. ඉස්ලාම් දහම ගත්තොත් මරණින් පසු සදාකාලික ස්වර්ගයකට හෝ නිරයකට පැවැත්මක් ආත්මය ගැන විස්තර කරනවා. කතෝලික දහම ගත්තත් ඒක විස්තර කරනවා. හින්දු දහම ගත්තොත් පුනරුත්පත්තියක් විස්තර කරනවා. මේවැ අනාගතය පිළිබඳ පැවැත්මක් විස්තර කළාට අනාගතයේ පැහැදිලිව බෙදලා විස්තර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මිනිස් ක්‍රියාකාරකම් මුල් කොටගෙන මේ අනාගතය බෙදලා විස්තර කරනවා. අන්නේ බෙදලා විස්තර කිරීම තුළ මිත්‍යා දෘෂ්ටියට අනාගතයක් තියෙනවා. මේ මිත්‍යා දෘෂ්ටිය තුළ චිත්තාභ්‍යන්තරේ පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළාට චිත්තාභ්‍යන්තරය තුළ ගහක් විනාශ කරන පිළලක් වර්ධනය වෙන්නා වගේ තමා දුකටපත් කරන මූලයන් තුනක් ලෝභ දේශ මොහ වශයෙන් වැඩෙනවා, බලවත් වෙනවා. අනාගතය තීරණය කරන්නේ ඔහුගේ කය නෙමෙයි මේ ලෝභ දේශ මොහ විසින්. එවිට ඔහුට මේ මරණයෙන් පසු පවෙන් පරලෝ යාම නම් වූ ඉරණමට හම්බ වෙනවා. ඉරණම හම්බ වෙනවා. අන්න මිත්‍යා දෘෂ්ටි විපාකය. එබැවින් බුදුසමේ ඇසුර ලබන අය බෞද්ධ මව්පියන්ගේ දරුවන් මේ ජීවිතයෙන් එහා පැත්තට මනුස්සකම විනාශ වෙන ජීවන ප්‍රතිපදාවක් ගත කිරීම අනුමත කරන්නේ නැහැ. එතකොට ඒක බෞද්ධකමක් නෙමෙයි. ඒක මනුස්සකමක්වත් නැති මනුස්ස ශරීරයේ තිබුණට අර ආචාර ධර්ම, සදාචාර ධර්ම, රටක පවතින නීතිය ඒ පිළිබඳ ගරු කිරීමක් නැති අය. ඒ ඔබට රටින් තොටින් ගමෙන් රටින් නිබඳු චරිත හොයාගත්ත හැකි. අපි මේ පිළිබඳ වැඩි වර්ණනා කරන්න ඕන නැහැ. ඊට මෙහා පැත්තට එමු. පවුලක් මුල් කොටගෙන, ගමක් මුල් කොටගෙන, විහාරස්ථානයක් මුල් කොටගෙන නැත්නම් ඔබ සතු ආගමික ජීවිතයක් තියෙන ඔබ දන්න පමණින්. පන්සිල් සමාදන් වෙන, පොයට පන්සල් යන, ගෙදරදී දානයක් දෙන, වන්දනා ගමන් යන, සමාජ සේවා කටයුතු කරන, පින් දහම් කරන. අන්න එතකොට එනවා මේ පුද්ගලයා මේ කරන වැඩවලට යහපත් විපාක තියෙනවා. පින් සිද්ධ වෙන වැඩ. පරලොවට යහපත සිද්ධ එහෙමයි ගම්බදව එකට කියන්නේ සාමාන්‍ය සමාජයයි. අන්න එහෙම පින්පව් විපාක විශ්වාස කිරීම කියලා කියන්නේ පව් වලින් හැකිතාක් ඉවත් වීම. 100%ක් නෙවෙයි. තවත් විදිහකින් කියනවා නම් මෙන්න මෙතනදී තමයි බුදුරජාණන් වහන්සේ විශ්වාස කිරීම ආරම්භ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවායි කියන්නේ දඹදිව බුද්ධ ගයාව තුළ බුදු වෙච්ච කෙනෙක් පහළ වුණා කියන එක නෙමෙයි. උන්වහන්සේගේ ඉගැන්වීම විශ්වාස කරනවායි කියන එක. උන්වහන්සේ තමයි මිනිස් මනස දෙස බලලා මිනිස් මනසේ අනාගතය විවරණය කළේ. අපට නොපෙනෙන මේ මරණයෙන් එහා පැත්තට අනාගතයේ සිදුවෙන ආකාරය අපි විශ්වාස කරනකොට ඒත් විශ්වාස කරන්නේ බුදුන් වහන්සේ. අර මරණයෙන් එහා පැත්තට දුගතිගාමීමක්, දඬුවමක්, අපායක් විශ්වාස කරන්නේ නැහැ කියන්නේ බුදුන් වහන්සේ විශ්වාස කරන්නේ නැහැ. ඒ බඳු අය ගැටලුවක් ඇති කරගෙන දෙපැත්තට බෙදිලා තරඟ කරලා විරුද්ධවාදීන් වෙලා
වෛරයෙන් යුක්ත වෙලා වෙඩි තබාගෙන මහමග නැත්තම් කොතන හරි වැටිලා වෛරයෙන් මේ යනවා. පදනම වෙන්නේ මේ යන්න වෛරය. වෛරය අනාගතේ උන්ට තේරෙන්නේ නැහැ. අන්න ඒ වෛරයෙන් මේ යන්න සිදු වෙනකොට මේ ලෝකේ ඔක්කොටම වෛරයෙන් මේ යන්නේ. අපට ඒකේ බලපෑමක් නැති වුණාට ඔහු ඒ බලපෑමට කලක් විඳවන්න වෙනවා. අන්න ඒ ගමන යන්නට එපා ජීවිතයක් තුළ කියන එක තමයි පළමුව උගන්වන්නේ. ඒකට ගැඹුරු දහමක් ඕන නැහැ. හරි වැරදි හොඳ නරක රටේ නීතිය සදාචාරය පිළිගත්තොත් ප්‍රමාණවත්. එපමණකින් බෞද්ධකම ප්‍රමාණවත් නැහැ. අන්න දැන් දානේ උද පූජාවන්ගේ කුසල කුසල කර්මයන්ගේ යහපත් විපාක තියෙනවා. මවට උදව් උපකාර කළොත් පියාට උදව් උපකාර කළොත් ඒකට යහපත් විපාක තියෙනවා. අපට නොපෙනුනාට මරණින් එහා පැත්තට සුනකයා ගවයා හැරුණ විට අපේ ඇහැට නොපෙනෙන දේව භූත പ്രേත බ්‍රහ්ම ආදී කොට ඇති ඕපපාතික ප්‍රතිසන්දි විශේෂයක් තිබෙනවා. එමත් නැත්නම් අපට නොපෙනෙන මේ ජීවිතයේ විවරණය කළා වූ අවබෝධයටපත් වූ තැනැත්තන් හෙවත් බුදුන් රහතුන් එහෙම කොටසකුත් ලෝ පහළ වෙනවා. ඒ බඳු දෘෂ්ටියකට ආපුවාම ඒක තුළ ටිකක් පවට බය සහ යහපත් දේවල් වලට නිරත වීම සිදු වෙනවා. මේකේ කාරණා 10ක් තිබෙන බැවින් මේකට කියනවා දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. දැන් දසවස්තුක සම්මාදිට්ඨිකේකට පුළුවෙනි ඒ ජීවිතේ ගත කළොත් පිළින් පරලෝ යන්න. අර නියත මිත්‍යා දෘෂ්ටිකයා නියත වශයෙන්ම පවෙන් පරලෝ ගිහින් මිනිස්කම අහිමි කරගන්නවා. දසවස්තුක සම්මාදිට්ඨිය තමන්ගේ ජීවිතයේ අරතරම් ලෝභ දේශ මොහ බලවත් කරගන්න නැති නිසා පිනහෙවත් පුණ්‍යාභි සංකාරයේ පෙරට කොට ගත්තාම පුණ්‍යාභි සංකාරයෙන් පරලෝගස් මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ පැවිද්දටපත් වුණොත් හෝ එබඳු ස්ථානයක හිමිය යුතු ආයු වර්ණ සැප බල කියන කාරණා විපාක හිමි කරගනිමින් අනාගතයක් හිමි කරගන්නවා. එපමණයි ලැබෙන්නේ කියන එක පිළිබඳ බෞද්ධ සමාජයට අවබෝධයක් නැහැ. බෞද්ධ සමාජය කල්පනා කරන්නේ මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ පිළිවෙලින් මාර්ගඵල පිළිවෙලින් නිවනත් හම්බ වෙනවායි කියලා. එමය ශ්ලෝකය විශ්වාස කරන්නේ. නමුත් මේ දසවස්තුක සම්මාදිට්ඨිය විග්‍රහ කරන බුදුරජාණන් වහන්සේ කොහොමද පෙන්වලා තිබෙන්නේ? සාසවා කෙලස් නම් තියෙනවා. පුණ්‍ය භාගියා වෙනට නම් නැඹුරුයි. කර්ම විපාකවල හොඳ පැත්ත බලපානවා. උපදි වේපක්ඛා. කො මාර්ගඵල තියනවා කියලා කියන්නේ නැහනේ. අන වත්මන් බුදු සමය තුළ ඉන්න බෞද්ධ පින්නතුන්ට මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ එහි ආනිසංස වශයෙන් මාර්ගඵල ලැබෙයි කියලා විශ්වාස කරනවා. නමුත් දසවස්තුක සම්මාදිට්ඨියට කියන්නේ භවගාමී සම්මාදිට්ඨිය. අර නියත මිත්‍යා දෘෂ්ටියට කියන්නේ භවගාමී මිත්‍යා දෘෂ්ටිය. බුදුදහමේ තව පදයක් තිබෙනවා භව නිරෝධගාමී ප්‍රතිපදාව කියලා. ඒ භවගාමී වෙන්න අවශ්‍ය ප්‍රතිපදාවක් අනුගමනය කිරීම තුළින් භව නිරෝධගාමී වෙන්න බෑ. එනම් බුදු සමයේ මීට එහා ගිය තව ගැඹුරක් තිබෙනවා. ඒ ගැඹුර විවරණය කරන්නේ ජීවිතය තුළ කෙබඳු ආකාරයෙන්ද කියන එක තමයි අලුතෙන් ඉගෙන ගන්න ඕන. දැන් මෙතෙක් අපි විවරණය කළේ කොහොමද? ස්ත්‍රිය, පුරුෂයා, ගිහියා, පැවිද්දා, මව් කුසෙන් ඉපදී ජීවිත අවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් මුල් කොටගෙන තමයි අපි මේ පව්පින් විවරණය කළේ. නමුත් මම තාම දකිනවා ආගතං ඉමං සද්ධම්මන්ති නෑ. ධම්මේන අවෙච්ච පසාගන සමන්නාගතෝ හෝති නෑ. උජුගතත්ත දිට්ඨිත් නෑ. සද්ධර්මයට පැමිණීමේක නෑ මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ. එනිසා බුදු සමයේ මීට වඩා ගැඹුරු කොටසක් තිබෙනවා. මේ ඔස්සේ මම මේ කෙටිවෙන් අරගෙන ආවේ ගැඹුරු කොටස වැඩියෙන් පැහැදිලි කරන්න. අර ටික මං හිතන්නේ ඔබට තේරෙනවා නැත්නම් ඒකේ තරම් ගැඹුරක් නැහැ. නමුත් වත්මන් සමාජය තුළ බහුතරයකට සිදුවී පවතිනවා ආර්ය සම්මාදිට්ඨිය පිළිබඳ දොරටුව විවරණය කර ගැනීමකින්තරව දසවස්තුක සම්මාදිට්ඨියේ හික්මී ඒක බෞද්ධකම කියලා හිතාගෙන එයින් පිනෙන් පරලොව යන්න.
ඒ පිනෙන් පරලෝ යාම තුළ සුගතිගාමී වෙලා අනාගත බුදුහාමුදුරුවෝ ඉස්සරහා ආර්ය සම්මාදිට්ඨිකෙක් වෙන්න තමයි සිවස් ගණනාවක් තිස්සේ මේ දහම් පෙළ හදලා තිබෙන්නේ. ඒ බුදුන් වහන්සේ හෙළි කළ දහමව නිවැරදි නම් වළංගු නම් අපට දැන් ආර්ය සම්මාදිට්ඨිකෙක් වෙන්න බැරිද? දැන් අරකේ අපි කිව්වා සාසවා පුඤ්ඤභාගියා උපදී විපක්කා කෙලෙස් සහිතයි පිනට බරයි පින් විපාක තියෙනවා. නමුත් බුදු සමයෙන් උන්නන අර උපදී නැත්තම් කෙලෙස් නිසා හට ගන්නා වූ දුක් වලින් නිදහස් වෙලත් නැහැ. අර අරියානාසවා ලෝකුත්තර මග්ගංගා කියන්නේ මොකද්ද? ආර්යයි හෙවත් උසස්. අනාසවා හෙවත් දුක් වලට හේතු බැහැර වෙනවා. ඒ විතරක් නෙමෙයි ජීවිතය තුල තිබෙනවා ලෝකෝත්තර මාර්ගාංග කියලා අමුතු උපාදි වගේ සහතික නුනට ප්‍රතිලාභ ටිකක්. මේ ප්‍රතිලාභය නිත මිත්‍යා දෘෂ්ටිය තුල හමු වෙන්නේ නැහැ. මේ ප්‍රතිලාභය දසවස්තුක සම්මාදිට්ඨිය තුල හමු වෙන්නේ නැහැ. බෞද්ධයින්ට ඉලක්කයක් ප්‍රාර්ථනාවක් තියෙනවා නිවීම කියලා. ඒක හැටිපොත පාට දන්නේ නැති වුණාට ඒක ලැබෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය තුල නෙවෙයි, දසවස්තුක සම්මාදිට්ඨිය තුල නෙවෙයි, ආර්ය සම්මාදිට්ඨිය තුල. ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්නට සිවුරු පරවන්ට අවශ්‍යයි කියලා මම කියන්නේ. වනාන්තරයට යන්න අවශ්‍යයි කියලා මම කියන්නේ. තේරුම් ගැනීම අවශ්‍යයි. ත්‍රිපිටකය සමග ජීවත් වී එහි තියෙන සදහම් කරුණු පැහැදිලි කර ගලපා ගත් අය වශයෙන් එබඳු දේවල් හොයන අයට ඒ පිළිබඳ කරුණු පැහැදිලි කර දීම අපේ යුතුයකම වශයෙන් සලකන්නේ අපි. නැතුව මේ පන්සලේ ඉන්න බැරි නිසා හරි කටපියාන ඉන්න බැරි නිසා හරි කරන වැඩක් නෙවෙයි. මේ සමාජය තුළ යම් යම් තැන්වලට යමින් දන් දෙමින් සිල් රැකමින් භාවනා කරමින් යම් යම් උත්තර ලබා ගත්තා ඉන්නවා. ඔවුන්ට එතනින් එහාට තේරුණේ නැති වුණාට මේක නම් නෙමේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන එක පිළිබඳ හැඟීම තියෙනවා. ඒ නිසා මම දකින්නේ අපට මාර්ගඵල අවලංග වුණ බුදු සසුනක් තුළ හිර වෙන්න වෙලා තියෙනවා. නමුත් මාර්ගඵල කියන ඒවා නැත්නම් මම නම් ඒක බුදු සසුනක් කියලා දකින්නේ නැහැ. මොකද ආරම්භයේ පටන්ම මාර්ගඵල කියලා එකක් බුදු සමයේ තිබිලා තියෙනවා. කොණ්ඩඤ්ඤ තවුසා බනාසාසෝ ආන්විය. පටන් ගන්න එතනින් පටන් ගත්තාම බනාසා කියන වචනයට අපට උගන්වන්නේ නැද්ද සේරමායට මොකද්ද මේ සෝවාන්විය කියලා එකක්. ඒක මේ නියත මිත්‍යා දෘෂ්ටිය තිබෙනවද? නැහැ. ඒක දසවස්තුක සම්මාදිට්ඨිය තිබෙනවද? නැහැ. දසවස්තුක සම්මාදිට්ඨියට කියනවා පුද්ගල සම්මාදිට්ඨිය. එනම් පුද්ගලයා මීට වඩා බුදුරජාණන් වහන්සේ විවරණය කරනවා. අපි තාමත් හිතන්නේ අපි මව කුසෙන් බිහි වුණා ජීවිත අවසානයේ මේ යනවා. එතෙක්කල් අපි මේ එක්කෙනෙක් ඉන්නේ. ඔළුව හොලවල නිසා අතපය හොලවල නිසා කතා බහ කරන නිසා මේක අර වාහනයක් වගේ මේකේ ප්‍රාණයක් තියෙනවා. එක්කෙනෙක් මේ ඉන්නේ කියලා. එහෙම බලනකොට අපි අභිධර්මයට ගිහින් නැහැ. අභිධර්මය කියන්නේ අර මම චිත්තචෛසික රූප නිබ්බාන කියන එක නෙමෙයි. අපි තුල ක්‍රියාත්මක වෙන ගැඹුරු දහම. අනේ ගැඹුරු දහම තේරුම් ගන්න නැතිව මේ ආර්ය සම්මාදිට්ඨියට එන්න බෑ. ආර්ය සම්මාදිට්ඨිය විස්තර කරනු ලබන්නේ ගැඹුරු සිදුවීමක් තුළ අපි ළඟ සිදුවෙන. දැන් ඔබට ඔබේ උස මහත පිළිබඳව නම පිළිබඳව ස්ත්‍රී පුරුෂ භාව පිළිබඳව විවිධත්වයක් තිබෙනවා. නමුත් ආර්ය සම්මාදිට්ඨිය විස්තර කිරීමේදී ඔබට එහෙම විවිධත්වයක් හම්බ වෙන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ බිහි පැවිදි භාවයක් හම්බ වෙන්නේ නැහැ. එකම ඒකකයක් මුල් කොටගෙන සියල්ල පැහැදිලි කරා. ඒක ඔක්කොටම හරි. මෙන්න මේක තේරුම් ගන්න වෙනවා මේ බුදු සමයෙන් පෙන්නන ගැඹුරට යන්න ඕන නම්. මෙන්න මේක තේරුම් ගන්න වෙනවා බුදු සමයෙන් පෙන්නන ප්‍රතිපත්ති පූජාවට යන්න ඕන නම්. මෙන්න මේක තේරුම් ගන්න වෙනවා දෑසින් නොව ධර්මයේ දැකීමෙන් බුදුන් දකින්න ඔබ කැමති නම්. බුදුන් පදයට පුංචි ළමයින්ට පිළිමේ උගන්වනවා. ලොකු අයට සිද්ධාර්ථ තාපසතුමා පුද්ගලයා උගන්වනවා. යම් තාක් දුරට ඒක හරි ඒ ලදරු කාලයේ පහු වෙනතුරු. නමුත් ත්‍රිපිටකය තුළ ඊට වඩා වෙනස් බුදුන් කෙනෙක් උගන්වනවා.
ඒ බුදුන් දකින්න පිළිමේ ඕනෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ නැමැති පුද්ගලයා ඕනෙත් නැහැ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් මා දෙසූ ධර්මයේ දකීද හේ බුදුන් දකී. අන්න පිළිමෙත් නෙවෙයි නම් සැබෑ බුදුන්, පුද්ගලයාත් නෙවෙයි නම් අදත් ධර්මයේ කියන එක තුලින් දකින්න පුළුවන් බුදුන් කවුද? දකින්න පුළුවන් බුදුන් එහෙමනම් දැසින් දකින රූපයක් වෙන්න බෑ. එනිසා මේ අන්න ආර්ය සම්මාදිට්ඨිය තුළ බුද්ධ පදයට දීලා තියෙන අර්ථය මොකද්ද? සිංහලට නැගුවොත් අවදි වූ තැනැත්තා කියන එකනේ බුද්ධ කියලා කියන්නේ. පිබිදුන තැනැත්තා. මේ පිබිදුන තැනැත්තා ලෝකෙට පිබිදුනේ අපට මල් පහන් පූජා කරලා වැඳුම් පිඳුම් කරලා ප්‍රතිරූප හදලා වැඳලා පිඳලා පින් සිද්ධ කරගන්න විතරක් කියලා හිතනවා නම් ඒක සීමා සහිතයි. ඒකේ ගැඹුරක් නැහැ. එතකොට අපි ආගමකට අහු වුණා වෙනවා. ආගමක් තමයි මේ අදහනවා විශ්වාස කරනවා කියන්නේ ආගමක්. නමුත් මේ බුදු සමය තුල ආගමික ලක්ෂණ වලට එහා ගිය දර්ශනයක් තියෙනවා. දර්ශනය තුල ගැලවුම් කරුවෙක් නැහැ. වදින්න පුදන එක තියෙන්නේ ආමිස පූජාව තුළ. මේක තියෙන අනුගමනීය ප්‍රතිපදාවක්. අනුගමනීය ප්‍රතිපදාව තුළ අපි අවතීර්ණය වෙන්නේ ලං වෙන්නේ බුදුන් වහන්සේට. ඒක තව ටිකක් එහාට ගැඹුරින් පැහැදිලි කරගන්න ඕන දෙයක්. තව මෙතන ඌණ පූර්ණයක් මම කරන්න කැමතියි. අර නියත මිත්‍යා දෘෂ්ටිකයා පාපය මුල් කොටගෙන පාපෙන් අනාගතයක් හදා ගන්නවා. දසවස්තික සම්මාදිට්ඨිකයා පිනේ අඩුකම මදිකම වැඩිකම මුල් කොටගෙන පිනෙන් යන අනාගතයක් හදා ගන්නවා. බුදුන් පහළ වෙන්න පෙර සමාජෙ හිටියා වූ වනාන්තරගත වුණා වූ කෙලෙස් යටපත් කළ අය පාපය පින වෙනුවට හිතේ උපදවා ගන්න ධාන නම් වූ තත්වයක් හදාගෙන ධානෙන් අනාගතයක් හදා ගන්නවා. මේ ටිකට මොකද්ද බුදු සමයේ පෙන්වන්නේ? අපාය 4ට කාම දුගතිය කියනවා. මනුස්ස ලෝකේ සහ දිව්‍ය ලෝක 6ට කාම සුගතිය කියනවා. රූපී අරූපී පමණ ධම්මතල 16 4 20ට රූපී අරූපී භව කියලා කියනවා. ඔක්කොම එකතු කරගත්තාම භවය කියලා කියනවා. භවයේ ඇවිදිනවට කියනවා භවගාමි. භවගාමි යානය මොකද්ද? අපාය යන යානය පාපය. කාමසුගතිය උපදින යානය පින. බබලෝ යන යානය ධානය. මේ එකක්වත් නිර්වාණ යානය නෙවෙයිනේ. නිර්වාණයට යන්නත් යානයක් ඕනනේ. අන්න එතන තමයි මේ වෙනස. පව් යානෙන් යන්නත් බෑ නිර්වාණයට, පින් යානෙන් යන්නත් බෑ, ලෞකික ධානයෙන් යානෙත් යන්නත් බෑ. එහෙම කිව්වහම සමහර අය බය වෙනවා. බය වෙන්න එපා. එහෙනම් තව යානයක් තිබෙනවා. සමනින් යානය කියන එක මම පාවිච්චි කළේ දැන් ගුවන් යානය. ගුවනින් යන්න පාවිච්චි කරනවානේ. අනිත් වගේ මේ සසර ගමන යන්නට පාවිච්චි කරන කියන අර්ථයෙන් තමයි යානය කියලා. තව යානයක් තියෙනවා. ඒක භව නිරෝධගාමී යානය. ඒකට නියත මිත්‍යා දෘෂ්ටිකය ගොඩ කරගන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. දසවස්තක සම්මාදිට්ඨිකය ගොඩ කරගන්නෙත් නැහැ. ඒකට ගොඩ කරන්නේ ආර්ය සම්මාදිට්ඨිකයෝ. මොකද ආර්ය සම්මාදිට්ඨිකය තමයි සද්ධර්මයට පැමිණුණ අය වෙන්නේ. එහෙනම් සද්ධර්මයට පැමිණීම කියන එකේ සද්ධර්මය කියන්නේ මොකද්ද? අන්න එහෙම හොයනකොට තව ටිකක් එහාට අපිට මේක විවරණය කරන්න වෙනවා. මේ විවරණයේදී මට ඔන්න ටිකක් ගැඹුරු තැනකට යන්න සිද්ධ වෙනවා. ඒ ගැඹුරු තැනකදී මා විවරණය කරන්නේ පොතේ තියෙන දෙයක් නෙවෙයි. ඔබව මා විවරණය කරනවා ත්‍රිපිටකයේ සඳහන් පරිදි. ඒක ඇත්ත නම් පිළිගන්න. ඔබ මට උපතින් වෙනත් අංග විකලත්වයක් නැත්නම් ඇස් දෙක කන් දෙක නැත්නම් ඇස කන නාසය දිවකය කියනා වූ දොරවල් පහක් සහිත ඒ වගේම ඒවා ආශ්‍රයෙන් මතක ශක්තියක් හදා කරගත්තා වූ මනෝද්වාරයක් සහිත පුද්ගලයෙක්. ඔන්න පළවෙනි විවරණය. පුද්ගලයා යනු දොරවල් 6ක එකතුවක්. ආගමක් තියනවාද ඒකට? නෑ. ලෝණේ ආගමක ඉන්න අය එච්චරයි. ඔය ප්‍රමාණයි. අනතුරුව අපේ දැක්මට පේනවා මව් කුසින් බිහි වුණාම පණ ලැබෙනවා, ජීවිත අවසානයේ මිය යනවා. එතකල් අවුරුදු 60ක් 70ක් 100ක් පුද්ගලයෙක් ඉන්නවා. ඒ අපට පේන්නේ නැහැටි. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එහෙම නෙවෙයි.
පුද්ගලයා යනු කයසිත දෙකක්. මේ වන විට අප පරලොව ගිහින් නැහැ. අපි අවමගුල් වලට ගොහින් තිබෙනවා. ඒ අවමගුල් වල මృత කලෙබරේවත් පෙට්ටිය සායනය කරන පුද්ගලයාට මිය ගියා කියලා කියන වචනේ තේරුම කය විතරයි සිත නැහැ. දැන් මේකෙන් තේරුම් ගන්නවා අපි එහෙනම් කය විතරයි සිත නැත්නම් සිත නැතුව කයට කරන්න පුළුවන් දෙයක් නෑ. එහෙනම් මේ අපි ඔක්කොම දැන් මේ ලොකු ලොකු වැඩ කරන්නේ පොඩි පොඩි වැඩ කරන්නේ හොරමැරකම් ඔක්කොම කරන්නේ සිත මුල් කොටගෙන කයෙන්. සිත නැති කයට පොළොවට පස්සෙනෑරු කරන දෙයක් නෑ. එසේ දැනගැනීමත් සිත පිළිබඳ දැනගැනීමට ප්‍රමාණවත් නෑ. එතකොටත් අපි හිතන් ඉන්නේ හිත තියෙන එකක්. මව්කුසින් බිහිවුන් තැනලා මැරෙන කල්ම තියෙන එකක්. නෑ. සිත පිළිබඳ බුදුන් වහන්සේ ඉගැන්වීම ඊට පස්සේ අපිට හොයන්න වෙනවා. ඔය අංගුත්තර නිකාය ඒකධම්ම පාළිය කියන එකේ පෙන්නනවා චිත්තං කියන පදේ අරගෙන නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යතිදං චිත්තං යාවංචිදං උපමාපි න සක්කෝති කියලා පදයක්. එහෙම කීවට බය වෙන්න එපා මම සිංහලෙන් කියලා දෙන්නම්. මහණෙනි උපන් ගමන් නැසෙන සිත ඇරුණාම ඊට වඩා වෙනත් දෙයක් මේ තරම් වේගෙන් නැසෙන දෙයක් මම බුදු ඇසින්වත් දැකලා නැහැ. ලහු වහාම පරිවත්තන් වෙනස් වෙන. අන්න මව්කුසෙන් බිහිවි මැරෙනකම් සිත තියෙන්නේ නැහැ එහෙනම් වහාම වෙනස් වෙන එක. ඒකට උපමාවක්වත් දක්වන්න බුදුන් වහන්සේ අසමත්. දැන් කය නම් අවුරුදු 60ක් 70ක් තියෙනවා පේනවා. සිත එහෙනම් නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඔය සිත වෙනස් වෙනවා කියන හොඳ උදාහරණයක් තියෙනවා. මං හිත හදාගත්තා කියලා කියන්නේ. වෙනස් කරගත්තයි කියලා. එයා දැන් වෙනස් වෙලා කියන්නේ ඔය. එයා දැන් වෙනස් වෙලා කියන්නේ කය ඇඳුම වෙනස් වෙලා හින්දා නෙමෙයි පාට වෙනස් හින්දා නෙමෙයි. ගති ලක්ෂණ වල පොඩ්ඩක් නොහුරු පැත්තට හුරු පැත්තට හොඳ පැත්තට නරක පැත්තට. අන්න එහෙම මේ වෙනස්කම සිත තුළ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කායස්ස දමතෝ සාදු කායම් දන්තං සුඛාවහං කියලා දේශනා කරන්නේ නැහැ. කය දමනය කර ගැනීම යහපත්, කය දමනය කර ගැනීම සැපගෙනත් දෙයි කියලා පාළියෙන් නැහැ. චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං. අන්න ආර්ය සම්මාදිට්ඨිය තුළ තමයි සිත දමනය කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. නියත මිත්‍යා දෘෂ්ටිය තුළ හෝ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ චිත්ත දමනයක් නැහැ. චිත්තං දන්තං සුඛාවහං කියන එකේ තේරුම දමනය කරගත්තොත් පුදුම සැපතක් හම්බ වෙනවා. පෘථග්ජන කියන්නේ කාටද? පෘථග්ජන කියන්නේ බොදු දමනය වූ සිතක් නැති. පෘථග්ජන කියන්නේ බොදු සිත පිළිබඳව අවබෝධයක් නැති. අන්න අපි බාහිර වශයෙන් ජීවත් වීමේදී පවතින උපතින් ලබාගත් දක්ෂතා අනුව කිසියම් විශේෂ ක්ෂේත්‍රයක් ඔස්සේ ගොස් එයින් ආදායමක් ලබාගෙන ආර්ථික වශයෙන් ජීවිතය සරු කරගන්නවා. සාමාන්‍ය පුද්ගලයාට ජීවිතේ එහෙම තියෙනවා නම් ඔක්කොම ලැබෙයි කියලා හිතනවා. ළමා වයසේ, තරුණ වයසේ එහෙම හිතනවා ජොබ් එකක් තිබුණොත් ඔක්කොම හරි කියලා. ජීවිතේ අගට ගිහින් විශ්‍රාම ලැබපු අයගෙන් අහලා බලන්න දැන් හරිද ඔක්කොම හම්බ වෙලා තියෙනවද මොනවත් අඩු නැද්ද කියලා. එතකොට තේරෙවි තව හොයපු දෙයක් තියෙනවා හමුුනේ නෑ කියලා. ඒ මොකද්ද? අන්න එහෙම ජීවන විවරණය තුළ අපට තව එහාට යනකොට අපි පිළිබඳව මේ විවරණයේ වෙනස් දෙයක් හම්බ වෙනවා. ඒ වෙනස් දෙයක් හම්බ වෙනකොට තමයි එතෙන්ද එකතු වෙන්න තව වචන ටිකක් තියෙන්නේ. දැන් පව් තුල පව් කතා කළා, පින් තුල පින් කතා කළා ඇරුණාම කර්ම කතා කළේ නෑ, ත්‍රිලක්ෂණය කතා කළේ නෑ, චතුස්සත්‍ය කතා කළේ නෑ, පටිච්චසමුප්පාදය කතා කළේ නෑ. ඔය කතා කළේ නෑනේ. ඒවා මේවට වළංගු නෑ. පවට කොහොමත් වළංගු නෑ. පිනට වළංගු තින්නේ පව් පින් දෙකෙන් පවින්නවත් පින විතරයි. එතකොට අපි මේ ජීවත් වෙන්නේ කර්ම රැස් කරන කර්මවල දෙකක් වාස්තරයෙන්. නරක එක සහ හොඳ එක. එපමණද කර්ම තියෙන්නේ ත්‍රිපිටකේ? මට නම් කියවනකොට හම් වෙන්නේ එහෙම නෙමෙයි. මම සාමාන්‍යයෙන් ඔක තේරුම් කරලා දෙන විදිහකුත් තියෙනවා. ඔබ මෙන් උගත් නොවන අහිංසක අම්මා කෙනෙක් ධර්මශාලාවක සිල් සමාදන් වුණොත් ඔය බණ පොතක් කියවන්න, මල් ටිකක් පූජා කරන්න, රේඩියෝ එකෙන් කතන්දරයක් අහන්න ඇරුණාම ගැඹුරු දර්ශනයකට යන්නේ නැහැ. ඉතින් ඔය කවුරු හරි කියපු අයක් වාක්‍යයක් ආශ්‍රයෙන් කරුමේ කියලා එකක් පාඩම් කරගන්නවා.
අම්මට අසනීපයක් හැදුනොත්, ගෙදර ඉන්න ස්වාමියාට ලෙඩක් හැදුනොත්, ඒකට තමයි పూర్වේ කර්ම කියලා පටවන්න හදන්නේ. ඊට එහා දයා පව්වලට දුක්වලට කර්ම කියන කෙනෙක්. නමුත් ඔබ ඊට වඩා එහාට දන්නවානේ. පව්කම්, පින්කම්, පාප කර්ම, පුණ්‍ය කර්ම. අන්න කර්ම දෙකක් අපට හම්බ වුණා. දුක් විපාක, ලෞකික සැප විපාක. ඉවරද සංසාරයේ විවරණය? පව් පින් දෙකෙන් බුදුන් වහන්සේගේ සංසාර විවරණය ඉවරද? එහෙනම් අපි දන්නවා ඔක්කොම. නෑ. චත්තාරී මානි වික්කවේ කම්මානි මයා සයන් අභිඤ්ඤාය සච්චිකත්වා අපවේදිතානි. මමගේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරන මේ සමාජයට දේශනා කළා මහණෙනි කර්ම જાති 4ක්. දැන් ඉතුරුව හොයමු අපි. පව් පින් දෙක විතරක් නෙමෙයි තවත් කර්ම තියෙනවා එහෙනම්. අන්න දැනුවත් වෙන්න ඕන කියන්නේ ඒකයි. ඔය පාප කර්මය දුගතිගාමී වීමටත් පුණ්‍ය කර්මයේ කාමභෝගී පැත්ත මිනිසුන් අතර සහ දෙවියන් අතර උපදින්නත් සුඛ කර්මයේ භාවනා පැත්ත බඹලෝ උපදින්නත් හේතු වෙනවා. තව පව්පින් දෙක කලවමේ කරපුවාම යථාගවයා සුනකේ ආශ්‍රය වගේ දෙක එකට පවෙන් ඉපදිලා පින් විපාක වේවන්න සත්‍යය ඇති වෙනවා කියලා පෙන්නනවා. ඒකට කියනවා කන්න සුඛ කර්ම කියලා. කන්න කර්ම කන්න විපාක, සුඛ කර්ම සුඛ විපාක, කන්නු සුඛ කර්ම කන්න සුඛ විපාක. ඒ කියන්නේ පව්කම් සහ දුක් විපාක, පින්සම් සහ සැප විපාක, පව්පින් කලවමේ කලවම් විපාක. ඒ තුනයි. දැන් මේකේ අනාගතය අප හොයමු. පාප කර්මයේ මෙහෙරැස් කළොත් අපායේ විපාක. පුණ්‍ය කර්මයේ මෙහෙරැස් කළොත් ප්‍රතිසන්දි විපාක දෙවියන් හෝ මිනිතුන් අතර. කෙලස් යටපත් කරන ධානා කර්ම රැස් කළොත් රූපී අරූපී බඹතලවල විපාක. දැන් මේ ටික ගණන් හැදුවොත් අපාය 4යි, මනුස්ස ලෝකී 5යි, දිව්‍ය ලෝක 6යි 11යි, අරූපී රූපී බඹතල 16යි 27යි, අරූපී බඹතල 4යි 31යි. මෙන්න මේ 31 තලයට කියනවා සංසාරේ නැත්තම් භවය. එතකොට පව් කරලා හරි පින් කරලා හරි ධාන වඩලා හරි සසර ඇවිදින්න ඇරුණාම සසරෙන් මිදෙන්න බෑ. එහෙම නෙමෙයි බෞද්ධයෝ හිතන්නේ. පව්කම් දුක් විපාක පින් කරපුවම සසරෙන් මිදෙන්න පුළුවන්. එහෙම නැත්තම් ධාන කර්මයෙන් භාවනා කරපුවම සසරෙන් මිදෙන්න පුළුවන්. නමුත් තව කර්මයක් තියෙනවා. අන්න ඒක මේ සමාජයේ අය දන්නව අඩුයි. පොතපත් තුළ තිබුණාට ඒක විවරණය වෙන්නේ නැහැ. ඒක අපි විසින් කරන්න ඕන හොඳම කර්මයේ බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. පාලියෙන් කොහොමද ඒක තිබෙන්නේ? අත්තිබික්කේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ක විපාකං කම්මක්ඛයා සංවත්තති. අනේ තවත් කර්මයක් තියෙනවා ඒක කළු නැහැ. ඒකට කළු විපාක නැහැ. ඒක සුදු නැහැ. සුදු විපාක නැහැ. ඒ කියන්නේ ඒක පාපයට ආයිතිත් නැහැ, පව් විපාකත් නැහැ, පිනට ආයිතිත් නැහැ, පින් විපාකත් නැහැ. ඒකට කියන නම අරවා කර්ම රැස් කරන කර්ම. මේකට කියනවා කම්මක්ඛයා සංවත්තති කියන්නේ කර්මක්ෂය කිරීම පිණිස පවතින කර්මය. එහෙම එකක් දන්නේ නැහැ නේද? අන්න ඒකයි ඉගෙන ගන්න ඕන. ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්න නම් ඒක ඉගෙන ගන්න ඕන. මොකද ඒ කර්මය භවගාමී වෙන්නේ නැහැ. පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්ම භවගාමී. කර්මක්ෂය කිරීමේ කර්මය භව නිරෝධගාමී. කර්මක්ෂය කිරීමේ කර්මය තුළ තමයි සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් තියෙන. අර වගේ එක නැහැ කියලා හොඳටම පැහැදිලි කරගන්න. මම කීවට නෙවෙයි. බණ අහලා හරි පොතපත හදාarලා හරි සාකච්ඡා කරලා හරි භවගාමීත්වය තුළ ලැබෙන්නේ කර්ම විපාක. එතකොට ඒවා ලෞකික විපාක. කර්මක්ෂය කරපුවම විපාකයක් ලැබෙනවා. ඒක ලෝකෝත්තර විපාක. ඒ නිසා මම නම් හිතන්නේ බෞද්ධ වූ අපි බුදුන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් මිනිස් ලෝ ඉපදී මේ පාරම්පරික බෞද්ධ පසුබිම් තුළ හැදෙන ගමන් අපිට අපි සසරින් ගලවා ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ කර්මක්ෂය කිරීමේ කර්මය භාවිතා කරන්නේ කොහොමද කියලා ඔය ජීවත් වෙන ගමන්ම ඉගෙන ගන්න ඕන. ජීවත් වෙලා ඉවරලා ඉගෙන ගන්න ඕන නෙමෙයි. රැකියාව අතහැර දාලා වනාන්තරයට ගිහින් ඉගෙන ගන්න ඕන නෙමෙයි.
ජීවිතේ වගකීම් ඉටු කරන ගමන්ම මේ පැත්තට පොඩි අවධානයක් යොමු කරන්න ඕන. අන්න වත්මන් සමාජ රටාව අධ්‍යාපන රටාව සැකසී තිබෙන්නේ ස්වයංක්‍රීයවම දරුවන්ට ධර්මයට ආයිබෝවන් කියලා ධර්මයෙන් ඈතට යන පාරට. ඔවුන්ට අධ්‍යාත්මිකයක් ඇත්තෙම නැහැ ආර්ථිකය විතරයි ජීවිතේ. හොඳින් ඉගෙනගෙන තරගකාරී අධ්‍යාපනයක් තුළින් ඉහළට ගිහින් විශාල වැටපක් සහිත ජීවිතයක්. ඒක තමයි උන්ට පෙනෙන්නේ. හොඳයි අපි හිතමු විශාල වැටපක් සහිත ජීවිතයක් ලබන අය හොඳ සැපසේ ඉන්නවද කියලා. නෑ ඔවුන් අතරත් දික්කසාදය තියෙනවා. ඔවුන් අතරත් අමනාපය තියෙනවා. ඔවුන් අතරත් බිරිඳ නැත්තම් සැමියා ඝාතනය තියෙනවා. ඔවුන් අතරත් අසමගිය තියෙනවා. ඔවුන් අතරත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලි ගැනීම තියෙනවා. මට ආරංචි වෙනවා ඉංජිනේරුවෝ දෙදෙනෙක් විවාහ වෙලා දෙදෙනාගේ නොගැලපීම මත අවුරුදු 2කින් දික්කසාද හොයනවා කියලා. මට ආරංචි වෙනවා වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරයෙක් විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් ඉන්නවා දැන් දික්කසාද වෙන්න හොයනවායි කියලා. මේ උගත්කමින් හරි සල්ලි වලින් හරි මේක නවත්තන්න පුළුවන් නම් මේ රටේ කවුරු හරි නැතයි එහෙම වර්ගයක් එහෙම නොවී ඉන්න අය. ඒයි අනමේ තමා පාලනය පිළිබඳව අවබෝධයක් ඔවුන්ට නෑ. තමන්ට මේ ලැබෙන තත්ත්වයන් පිළිබඳව ඔවුන් අදිසක් සේරුවටපත් වෙලා ඒව තුළින් හදාගන්නවා ලෙඩක්. ඒකට අර පෙති ටැබ්ලට් ඉන්ජෙක්ෂන් දීලා හොඳ කරන්න බෑ. ඒක වෙනත් වැඩක්. ඒකට කියන නම තමයි අහංකාර. අහංකාර කියන පදේ ඔබ දක්වන අර්ථයට නෙමෙයි මම ගන්නෙ. ඔබ නම් ඔය දුප්පත් ළමෙක් ටික හොඳට ඇඳලා යනකොට අහංකාරයි උඩින් යනවා කියලා කියාවේ සමහර විට. නැත්නම් දුප්පත්ව ඉඳලා යමක් සම්පත් හම්බ වුණාම ඒ අතීතය අමතක කරනවට අහංකාරයි කියලා නෑ. අහං කියන්නේ මම කාර කියන්නේ කර ගැනීම. මේ පෘථග්ජන පුද්ගලයාට උස මහත ධනය කුලය නිලය බලය දක්ෂකම දුර්වලකම මිල මුදල් ඕන එකක් මගින් අහංකාර වෙන්න පුළුවන්. ඒ අහංකාර පදය නියත මිත්‍යා දෘෂ්ටිය තුළ විවරණය කරන්න බෑ. රසවස්තුක සම්මාදිට්ඨිය තුළ විවරණය කරන්න බෑ. ඒක ආර්ය සම්මාදිට්ඨිය තුළ තමයි විවරණය කරන්නේ. විතරක් නෙමෙයි අහංකාර නම් රෝගෙන් පිස්සු තාමත් පෙළෙනවා අපේ මිනිස්සු කියන ගීත පදයක් මට මතක තියෙනවා අවුරුදු 15 20 අහපු. ඒ පිස්සුව පෘථග්ජනෙ ඔක්කොටම තියෙනවා. ඒ නිසා තමයි බුදුන් වහන්සේ උන්ට නමක් දැම්මේ සබ්බේ පුතුග්ජනා උම්මත්තකා. මෙන්න මේ පවතුල පිනතුල ඉන්න මිනිස්සු ගාව තියෙන උමතු භාවය මොකද්ද? ඒ උමතු බවට බේතක් බුදුහාමුදුරෝ දෙනවා. ඒ නිසා උන්වහන්සේට වදාරනවා සත්හට වන බව දුකට වේදානං. මේ බව දුකට වෙදකම පවතුල පිනතුල නැහැ. ඒක වෙනම මේ අංශයක්. දැන් ඔය රෝහල් ඉන්න අය ගොඩක් දන්න නිසා කියනවනේ එක එක ප්‍රතිකාර අංශ කියලා. චර්ම රෝගාංශය එහෙම නැත්නම් හිස කනේ ඇසේ කනේ රෝගාංශය එහෙම කියලා. ඒ වගේ මේ භව දුකට පිළියම් නොදන අංශය නියත මිත්‍යා දෘෂ්ටියේ දසවස්තුක සම්මාදිට්ඨියේ ණයකාරී සම්මාදිට්ඨියේ තියෙනවා. ඔබ ඒ අංශයට ඇතුළත් වෙන්න ඕනේ. භව දුකින් නිදහස් වෙන්න ඕන නම්. මේකට සුදුසුකම් ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් නිකම් ගන්නෙ නැහැ. ඒ සුදුසුකම් සපුරන්න ඕන. ඒ සුදුසුකම් තුළ තිබෙනවා මෙන්න මේ කාරණා වලින් එකක් ඔබ සපුරාගෙන තියෙන්න ඕන. දැන් ඔය සම්මුඛ පරීක්ෂණයකදී විභාග සහතික ඉල්ලන්නේ. මේ ඉහත යටත් පිරිසෙන් ඉහත කී විභාග වලින් දෙකක්වත් සමත් වී තිබිය යුතුය. අන්න ඒ වගේ මේකට ඇතුළත් වෙන්නට මම පෙන්නනවා මෙන්න මේ වගේ සුදුසුකම් තියෙනවා නම් තමයි ඇතුළත් කරගන්නේ. සුදුසුකම තමයි පංච උපාදානස්කන්ධය සහ පංචස්කන්ධය අතර වෙනස හඳුනාගෙන තිබිය යුතුය. පංචස්කන්ධය තුළ අනිදුක්ඛානාත්මය බලන හැටි. පංච උපාදානස්කන්ධය තුළ දුක හේතුව නැති වූ තැන මාර්ගය බලන හැටි. පංච උපාදානස්කන්ධය තුළ පටිච්චසමුප්පාදයේ නිරෝධය බලන හැටි. පංච උපාදානස්කන්ධය තුළ සතිපට්ඨානය වඩන හැටි. පංච උපාදානස්කන්ධය තුළ කර්මක්ෂය කරන කර්මය කරන හැටි. මේ 3-4කින් එකක්වත් දැනගෙන ඉන්න ඕන මේ වාට්ටුවට ඇතුල් කරගන්න. මේ ආරි සම්මාදිට්ඨික භව දුකට බේත් කරන වාට්ටුවට ඇතුළත් කරගන්න. අවාසනාවකට ඒ පිළිබඳ අවබෝධය යොමු කරන්න අපට දෙන්නේ නැහැ අපේ තරංගකාරීත්වයේ අවිවේකයේ සහ පොතින් උගන්වපු සීමිත බුද්ධාගම.
පොතින් පාසලේ දහම් පාසලේ උගන්වනවානේ සීමිත බුද්ධ ආගම. ඒකේ පංචස්කන්ධය කියන වචනේ පාඩම් කරගන්නවා. අපි හිතන් ඉන්නවා දැන් දන්නවයි කියලා. දැන් මම ඔබට කියනවා මේ අංශයට ඇතුළත් වීම සඳහා මේ ආරි සම්මාදිට්ඨික අංශයට ඇතුළත් වීම සඳහා ඔබ තුල ක්‍රියාත්මක වෙන පංචස්කන්ධ ධර්මතාවය පිළිබඳව නිර්වුල් දැක්මක් තියෙන්න ඕන. ඇයි නිර්වුල් දැක්මක් තියෙන්න ඕන කියලා කියන්නේ? මා ඉපදී හැදුවැරුණු පරිසරය තුල ගිහි පැවිදි හැමතැනම තිබෙන මම දුටුවේ වැරදි දැක්මක්, අවුල් දැක්මක්. අදටත් මේ සමාජය තුළ බොහෝ අවුල් දැක්මවල් තිබෙනවා. ඒ නිසා අපිට බුදුදහමේ අදාළ පැත්තෙන් ගොඩ යන්න පුළුවන් හැකියාව නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ වැරදි නිසා හෝ ධර්මයේ වැරදි නිසා නෙවෙයි. නිර්වචනයේ තිබෙන දුර්වලකම, දහම් පදවල නිර්වචනයේ පවතිනා ඌනතාවයක්. අන්න අපිට මේ වගේ වෙලාවක ඒවයින් ටිකක් තමයි කියලා දෙන්න ඕන. යන්න මම අහලා තියෙන තැන් එකක් දෙකක් කියන්නම්. ඔන්න සමහර ස්වාමීන් වහන්සේලා, ඔන්න සමහර කපුකම් කරන කපු මහත්තුරු, එහෙම නැත්නම් ඔය දෙවියන්ට බාරහාරෝප්පු කරන අය ස්වකීය ආයාචනයන් හිදී, යාතිකාවන් හිදී මේ ආයාචන වාක්‍යයට ඇතුළත් කරලා තිබෙනවා මේ ආතුරයාගේ පංචස්කන්ධයට වැළඳී තිබෙනා වූ 890ක් රෝග දුරු කරලා දෙන්න ඉල්ලා හිටිනවා, යාතිකා කරනවායි කියලා. දැන් පංචස්කන්ධ කියන වචනේ පාවිච්චි කළේ මොකේද? ශරීරයට. දැන් ඉතින් මම මෙහෙම කියනවා, ඔන්න හොඳට අල්ලා ගන්න ඕන. මේ පංචස්කන්ධයට තමයි සක්කාය කියන්නේ. රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා කියනවා. ගිලාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා රූපී ධානයෙන් මිය පරලෝ ගිහින් බඹලෝ උපන් පුද්ගලයාටත් එහි සක්කාය තියෙනවලු. සක්කාය කියන්නේ මේකයි නම් එහි ඝන කයක් තියෙනවා කියලා දෙය කියන්නේ. ඝන කයකට හිමිකම් කියන්නේ හැක්කේ ඔබට, මට, ගවයින්ට, සුනකයින්ට ආදී අපේට ඇහැට පේනන මේ සත්ත්ව කොටස් වලට පමණයි. ප්‍රේත භූත සත්ත්වයින්ට ඝන කයකට හිමිකම් කියන්න බෑ. උපපාතිකයි කියන්නේ ඒකයි. දෙවියන්ට ඝන කයට හිමිකම් කියන්න බෑ. බ්‍රහ්මයින්ට ඝන කයකට කියන්න බෑ. පංචස්කන්ධ කියන්නේ කය නම් අපායෙත් කයක් තියෙන්න වෙනවා, දිවි ලෝකෙත් කයක් තියෙන්න වෙනවා, බඹලොවත් කයක් තියෙන්න වෙනවා. ඒවට උත්තර නෑ හැම වුණාම. නමුත් අපායේ තිබෙන්නේ පංච උපාදානස්කන්ධය, දිව්‍ය ලෝකෙ තිබෙන්නේ පංච උපාදානස්කන්ධය, බඹලෝ තියෙන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? එතකොට කය ඉක්මවා දකින්න අපට නෝනක් තියෙන්න වෙනවා. දෙවෙනි පියවරට මම මේදී ඔබට මතක් කරනවා ඇස කන නාසය දිවකය කියලා කතා කරන්නා වූ දොරවල් හයෙන් තමයි අපි සතුට දුක විඳින්න අවශ්‍ය අරමුණු ගන්න. අරමුණක් තුළ සිදුවෙන දේ විවරණය කරන එකටයි පංචස්කන්ධය කියන්නේ. කයට නෙවෙයි. අරමුණක් තුළ සිදුවෙන දේ විවරණයක්, ගැඹුරු විවරණයක්. දැන් සාමාන්‍යයෙන් ඔය හොරකමක් එහෙම වුණාම කොමිසමක් පත්තු කරලා ඇතුළත විවරණය කරන්නේ, හොයලා බලන්නේ. ඒ වගේ මේ පංචස්කන්ධ ධර්මතාවය අපි තුල ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ විවරණයක් ඉදිරිපත් කරනවා. බුදුන් වහන්සේ කළ විවරණය වෙනයි, අපි දන්න විවරණය අවුරුදු 400-900කට පස්සේ වෙන එකක්. නම අරක වුණාට විවරණය වෙන එකක්. කන්ද කියන්නේ සමූහයට. පහ කියන්නේ පහට. ඒකට සමූහයන් පහ. සමූහයන් පහේව හයක් ඔබට තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒකට කියන්නේ සංයුත්ත නිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රය කියලා. ඔබට ඇහැ තියෙනවද? ඇහැ නිසා සමූහයන් පහක් හට ගන්නවලු. කන තියෙනවද? කන නිසා සමූහයන් පහක් හට ගන්නවලු. නාසය තියෙනවද? නාසය නිසා සමූහයන් පහක් හට ගන්නවලු. දිව තියෙනවද? දිව නිසා සමූහයන් පහක් හට ගන්නවලු. බාහිර උදව්වෙන් තමයි මේ සමූහයන් හටගන්නේ. බාහිර උදව්ව නැතුව කල්පනා කර ඉන්නකොටයි නිින්ද ගියාමයි සිතෙනුත් සමූහයන් පහක් හට ගන්නවලු. ඒක සත්තට්ඨාන කුසල සූත්‍රයේ පෙන්වන්නේ පුද්ගලයෙකුට ඇස කන නාසය දිව කය නිසා රූප වේදනා සංඥා සංකාර පහේව හයක් පහළ වෙනවායි කියලා. දැන්
දැන් පංචස්කන්ධය කියන්නේ ශරීරයට කියන වචනේ නොගැඹුරුයි නේද? හයක් නේ පෙන්වන්නේ. හයක්. වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් දොරවල් හයෙන් පහළ වෙනවා කියලා පෙන්වන්නේ. වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙන්නේ මොනවා නිසාද? ඇසේ රූපය නිසා, කනේ ශබ්දය නිසා, නාසයේ ගන්ධය නිසා, දිවේ රස නිසා, කයේ පහස නිසා. මේ ටික හරියට නිවැරදි කරගත්තේ නැත්නම් අර හොයන සැපතට යන්න බෑ. මොකද මෙතන තමයි අර වැරදි අවබෝධය තිබෙන්නේ. ඒ වැරදි අවබෝධය තමයි අර අපිට අවුලක් හදලා දෙන්නේ. හරි කියලා හිතාගත්තට මෙතන කිසියම් ආකාරයක සසරට පටලවන, දුකට පටලවන රහසක් තියෙනවා. ඒ රහසින් ගැලවෙන්න බෑ. පවින් පිනෙන් ඊට එහා යන්න වෙනවා. අන්න එතකොට ඔය කය පංචස්කන්ධය කියන වැරදට මෙහාපම තව වරදක් තියෙනවා සමාජයේ. ඒක තමයි බොහොම අභිධර්ම කරුවන් එහෙම තාමත් පාවිච්චි කරමින් ඉන්නේ. මේකේ සිතට අයිති වේදනා සංඥා සංකාර විතරයි. රූප කියන්නේ කය. එක්ක මේ කය නැත්තම් පඨවි ආපෝ තේජෝ වායු හතර. මේ රටේ තියෙන බුද්ධ ආගම් පොත්වල ලියපු පොත්වල ඔක්කොගේම ඕක තියෙනකොට කොහොමද මම ඒක වැරදි කියන්නේ? මම කියන එක හරි ඒක වැරදි කියලා ඔබ පිළිගන්නේ කොහොමද? ඒ තරමට ලොකු පොත් ගොඩකනේ තියෙන්නේ. මම මේ පුංචි කෙනෙක් ඕක කියවට පිළිගන්නේ කවුද? නෑ. මා පිටක සම්පදානේන කියලා කියන්නේ පොතේ තිබුණා කියලාවත් පිළිගන්න එපා කියන එක. ඇත්තනම් පිළිගන්න. මේ අපි විග්‍රහ කරන ඒකකයේ කොහෙද තිබෙන්නේ? ඔබ ළඟ. ඔබ ළඟ මේ සිද්ධිය සිදු වෙනවද? එහෙනම් පිළිගන්න. ඔබ පිළිගන්නවද බලන්න. ඇසට හමු වෙන අරමුණට රූපයයි කියනු ලැබේ. කනට හමු වෙන අරමුණට ශබ්දයයි කියනු ලැබේ. නාසයට හමු වෙන අරමුණට ගන්ධ රූපයයි කියනු ලැබේ. දිවට හමු වෙන අරමුණට රස රූපයයි කියනු ලැබේ. කයට හමු වෙන අරමුණට ස්පර්ශ රූපයයි කියනු ලැබේ. සිතට හමු වෙන අරමුණට ධම්ම රූපයයි කියනු ලැබේ. කය වෙනුවට ඔබට රූප හයක් නැද්ද? එහෙනම් ඇසට හමු වෙන රූපය මුල් කොටගෙන වේදනාව, සංඥාව, සංකාරය, විඥානය ඇති විය හැකියි. කනට හමු වෙන ශබ්ද රූපය මුල් කොටගෙන වේදනාව, සංඥාව, සංකාරය, විඥානය ඇති විය හැකියි. එවිට සත්තට්ඨාන කුසල සූත්‍රයට ගැලපෙනවා. අද එනකොට නම් මම හිතන්නේ ගෙදරදී කණ්ණාඩිය ඇතුලෙන් බලන්න නැතුව ඇති වන්දනා ගමනක් ආපු නිසා, සුදු ඇඳගෙන ආපු නිසා. කාර්යාලයට යනවා නම්, රාජකාරියට යනවා නම්, මගුල් ගෙදරක යනවා නම් හැඩ වැඩ වෙලා උපැස් මේ කැඩපත ළඟට ගිහින් බලනවා ඔබ. කැඩපතේ ඉන්න කෙනාගෙන් තමයි ඔබේ අඩුපාඩු හදාගන්නේ. එහෙම නැත්නම් ඔබට ඔබ පෙනෙන්නේ නැහැ නේද? ඔබ කල්පනා කළේ නැද්ද මේ ඉදිරියේ තියෙන දේවල් පේන්නත් ওই කැඩපතේ තියෙන ඡායාව වගේ ඇහැ ඇතුලේ ඡායාවක් පහළ වෙන්න ඕනයි කියලා? ඇස් පේන්නේ නැහැ කියන එකේ තේරුම දෘෂ්ටි විතාණයේ ගාව ඡායාවක් පහළ වෙන්නේ නැහැ කියන එක නේද? ඒක වෙන තැනක පහළ වෙන්නේ. එතකොට ඉදිරියේ පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපිට මේ යමක් පේනවා කියන එකේ ශාස්ත්‍රීය විග්‍රහය ඒ බඳු දෙයක් ඇහැ ඇතුලේ පහළ වුණාම ඒකේ උදව්වෙන් මේක පේනවා. ඇහැ තුලක් පුංචි කළු ඉංග්‍රීසියක් තියෙනවා. ඒක තුල කාචයක් තියෙනවා. කාචයෙන් ආලෝක කිරණ ගමන් කිරීමක් තියෙනවා. එතකොට ඇහැ ඇතුලේ පෙනෙන ස්වභාවයවත් ධර්මීය ප්‍රසාදය කියන එක තියෙනවා. ප්‍රසාදය තුළ ඔබ හැම දෙනාගේ සෙවණැල්ල මගේ ඇහැට වැටුනොත් ඔබ පේනවා මට. මම කිව්වොත් රූපය කියන්නේ ඔබට නෙමෙයි මේ ඇසේ පහළ වෙන එකට කියලා. ඇත්තනම් පිළිගන්න ඕනේ. ගෝචර රූපය කියන එකේ තේරුම එතකොට ඉස්සරහින් තියෙන එකක් නෙමෙයි. ඉස්සරහින් තියෙන එක උදව්වෙන් ඇසේ ප්‍රසාදය තුළ පහළ වෙන්නා වූ මේ පිළිබිඹුව නැත්තම් පටිබිම්බ. ඔබ බිම්බය නම් ඔබේ හැඩේ යටිකරුව පහළ වුණාම මගේ ඇසේ ඒක පටිබිම්බ. දැන් ඔබ මම අඳුරන්නේ නැති නිසා ඔබ ටිකක් දෙනෙක් අඳුරනවා. නමුත් මම උදාහරණයක් වශයෙන් නම් ඔබ කවුරුත් මම අඳුරන්නේ නැහැ කියලා. එහෙනම් මම දකින්නකොට පේන්නේ කාන්තා පිරිමි අනුසිරුරක් විතරයි. මට 아무තු තරහක්, වෛරයක්, බැඳීමක් උපදින්න කාරණා මොකක්වත් නැහැ. මොකද මම මෙහෙම පූර්ව නිගමනයක නැහැ. නමුත් ඔබ අතර ඉන්නවා නම් ඔබ විරුද්ධ කෙනෙක්, පක්ෂ කෙනෙක්, විරුද්ධ කෙනා දකින්නකොට ඔබේ හිතේ දුක් වේදනාව හට ගන්නවා. පක්ෂ කෙනා දකින්නකොට සැප වේදනාව හට ගන්නවා. ඔබට විරුද්ධ කෙනා තව කෙනෙකුට පක්ෂ නම් ඔහු නිසා ඔහුට සැප වේදනාව හට ගන්නවා. ඔබට පක්ෂ කෙනා තව කෙනෙකුට විරුද්ධ නම් ඒ නිසා දුක් වේදනාව හට ගන්නවා. දැන් ඔහු නිසාද මේ දුක් වේදනාව හටගත්තේ පක්ෂ විපක්ෂ බෙදීම නිසා නෙමෙයිද?
ඒ නිසා ලෝකෙ මුල් කොටගෙන හිත බෙදාගත්ත ලොකු මෝඩකමකට අපි අහු වෙලානේ. ලෝකේ නිසා හිත බෙදිලා. එහෙනම් අපි කියමු පංචස්කන්ධේ රූප යනු අරමුණයි. රූප අරමුණයි. ඒ සැප දුක් උපේක්ෂාවෙන් විඳීම යනු වේදනාවයි. ඒක රූප සංඥාවක් වශයෙන් හැඳිනීම සංඥාවයි. ඒකට ඇලෙන ගැටෙන එක සංකාරයයි. මේ රූප වේදනා සංඥා හතර යම් ආකාරයෙන්ද සිදු වුනේ සංකාර හතර ඒ සියල්ල අඩු නැතුව වාර්තා කිරීම විඥානයයි. මේ පංචස්කන්ධයයි. දැන් පංචස්කන්ධ කියන්නේ කය නෙමෙයි. ඇහෙන් රූපයක් හඳුනා ගන්න පහළ වෙන චෛතසික පොලිමට නම. කන නිසා ශබ්දයක් හඳුනා ගන්න පහළ වෙන චෛතසික පොලිමට නම. ඒ පොලින් 6ක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාහරනවා. ඔබට එතෙන් එන්න බැරි වුණා ඉස්කෝලපතින් හෝ දහම් පාසල්පතින්. මටත් බැරි වුණානේ. ඒ කාලේ. ඒ නිසානේ මම ත්‍රිපිටකයේ කියවලා මේ හොයන යන්නේ සත්තට්ඨ කන්තාන කුසල සූත්‍රය. අන්න එහෙම. ඇයි එහෙම හොයන්න උනේ? පොඩි රහසක් තියෙනවා. සත්වයා අපාය යන්නේ පංචස්කන්ධයේ ආත්මය තුල. සත්වයා මිනිස් ලෝක උපදින්නේ දිව්‍ය ලෝක යන්නේ පංචස්කන්ධයේ ආත්මය තුල. සත්වයා බඹලෝ යන්නේ භාවනා කරලා පංචස්කන්ධයේ ආත්මය තුල. මුළු සංසාරේම සකස් වෙලා තියෙන පංචස්කන්ධයේ ආත්මය තුල. පංචස්කන්ධයේ ආත්මය තුල නැති දෙයක් තමයි නිවන් කියලා කියන්නේ. ඒක පංචස්කන්ධයේ අනාත්මය තුල. එහෙනම් නිවන නිවීම හොයන්න ඕන නම් මාර්ගඵල පිළිවිලින් පංචස්කන්ධයේ ආත්මය තුල මොනවා කරුවත් හම්බ වෙන්නේ නැහැ. ඒකට පංචස්කන්ධයේ අනාත්මය නොනින් බලන හැටි හොයා ගන්න වෙනවා. අන්න අපි කතා කරන ගැඹුරු මාතෘකාවේ ගැඹුරු කොටසට මේ අපි ටික ටික ඇවිදින් ඉන්නේ තහ විස්තර කරන්නේ. දැන් මේක මගේ පාඩමක් නෙමෙයි මම තේරුම් ගත්ත දේ. ඒක ඔබට අවබෝධ වෙන්න ඕන ඔබ ළඟ සිදුවෙන දේ. දැන් මේක තුළ ඊට පස්සේ පොඩි රහසක් තියෙනවා. ඒ පොඩි රහස තමයි ඔබ කුඩා කාලේ ඔබේ නම මොකක්ද? දීපනේ, ගීතානේ. එහෙම නමක් කියනවා. මම. එතකොට මම කියන්නේ කයට. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල මම කියන්නේ කයට නෙවෙයි. අන්නේ වෙනස හදාගන්න. නොදියුණු සමාජයේ ශරීරයේ කොටස් කෙස් ලොම් නිදක් 32කට බෙදලා කෙස් වෙනම ලොම් මෙලම චින්තනයට ලක් කරලා වෙන් කරන්නේ ශරීරය හිතලා මේ කෙස් වලයි ලොම් වලයි නිය වලයි දත් වලයි 32කට බෙදුවා මේකේ මම කියලා කෙනෙක් නැති නිසා මේකේ මම නැහැ කියලා ඔය මට අහිලා තියෙන අහිංසක අම්මලා නිගමනයක් කරන් බන කියන අනිත් අයට. හැබැයි ඒක බුදුබණ නෙමෙයි කවුරු හරි හදපු බොරුවක්. ඒකට නම් රැවටෙන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කොහොමද? මම ඒතම් මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ මම ඒ කොහොමද? ඒ කියන්න බැරි මොනවටද? ඒ ලෝකේ ඕන දෙයකට ඒ කියන්න පුළුවන්. සිතේන ඕන දෙයකට ඒ කියන්න බැරිද? තරහ එනවා, බය එනවා, කනගාටු වෙනවා, දුක එනවා, පව එනවා, පින එනවා, ධානය එනවා. එය එක එක මොහොතට එක එක දේවල් ඇවිදින් ඒවා යනවා. එක එක මොහොතට ආපු දේවල් එක්ක අපි ආසක්ත වුණාම කය ඊට අනුව හැසිරෙනවා. සිතට ආපු මමේ වහලෙක් තමයි කය. ඔන්න දේශය ආවා. දැන් හොඳට හිටපු අම්මා හොඳට හිටපු තාත්තා හොඳට හිටපු ගුරුවරයා ඇත්තරත්තු කරගෙන පරස වචනෙන් බැනවදිනවා. ඒ මොකක් නිසාද? මේ අපූර්වට හිටපු තාත්තා නැත්තම් ගුරුවරයා කියලා කියයි. වෙනස් කළේ මොකද? ද්වේෂය විසින්. බය හොඳට hina වෙවි ඉන්නවා බය මෙන්න වෙවුලන්න පටන් ගන්නවා පැනලා දුවන්න බාගෙනවා. ඊර්ෂ්‍යාව. ඒ හැඟීම් තුල ඔබේ කය වචනේ හැසිරීම වෙනස් කරන්නේ කවුද? ඔබද වෙනස් කරන්නේ. නෑ අර හැඟීම විසින්. ඒ හැඟීමට තමයි බුදුරජාණන් වහන්සේ ඒතම් මම කියලා. එය මගේ, එය මම මගේ, එය මගේ ආත්ම. ඔන්න ලෙඩේ. ඔන්න සංසාරේ තියෙන ලෙඩේ. මේ සසර ගමන යන්නේ පව මගේ, පව මම, පව මගේ ආත්ම නිසා. පින මගේ, පින මම, පින මගේ ආත්ම නිසා. ධාන මගේ, ධාන මම, ධාන මගේ ආත්ම නිසා. ඔන්න රහස හම්බ වුණා. සසර හැදෙන්නේ මගේ මම මගේ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය නිසා. ඒක මිත්‍යා දෘෂ්ටියක්.
ඒ මම තියෙන එකක් නෙමෙයි හදාගත් එකක්. අන්න මම කොට ගැනීම අහංකාරයයි. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, පාපයෙන්, පිනෙන් ඕන එකකින් අහංකාරය හදාගන්න පුළුවන්. දැන් මේන්න මේ මම කොට ගැනීම නිසා සිදුවෙන දේ මොකද්ද? ජීවිතේට එකවරක් නෙමෙයි ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් මේකට කියනවා අරමුණකට මුලා වීම කියලා. අරමුණකට මුලා වීම තුළ අරමුණ හටගෙන නැසෙන අතරතුර සසර ඇවිදින්න හේතුවක් ඉතුරු වෙනවා. ඒකට කියනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව, පින, ධානය ඕන දෙයක් මමත්වයෙන් ගන්නේ නම් මායයට බැඳෙනවා. මායයට බැඳෙන තුනක් තියෙනවා, තුන් පැත්තක් තියෙනවා. පවෙන් මායයට බැඳෙනවා අපුඤ්ඤාවි සංකාර. පිනෙන් මායයට බැඳෙනවා පුඤ්ඤාවි සංකාර. ධානයගෙන් මායයට බැඳෙනවා ආනිජ්ජාවි සංකාර. මායය දන්නවද? බුදු සමයේ මායය හොයාගන්න. දැන් ඔබ වෙනුවෙන් එක්තරා භික්ෂුවක් රාද වෙන්න පුළුවන්, තව කෙනෙක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ හම් වෙලා මේ ප්‍රශ්නේ විමසපුවම මාරෝ මාරෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ මාරෝති උච්චති. ස්වාමිනී මාරයා කියලා කියනවා කොපමණකින්ද මාරයා වෙන්නේ? අපි ඔක්කොම ගිලගන්න ඉන්න ඇස් ලොකු බඩක් තියෙන දල දෙකක් තියෙන සතෙක් කියලා විග්‍රහ කරලා නැහැ. මහාන යමෙක් තුල අන්න ඔබ තුල පංච උපාදානස්කන්ධය තියෙනවද? මායя ඉන්නවා. අන්න මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ඉපදී නැතන පංචස්කන්ධයට මමත්වයේ ආරෝපණය කිරීමේදී පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා. පංච උපාදානස්කන්ධයේදී විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙනවා. ඒකට කියනවා සසර බැඳීම. අන්න එහෙමයි සත්වයාට සංසාරයේ පව් විපාක, පින් විපාක, ධාන විපාක කියලා මේ හේතුඵල ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ. ඊළඟ පදයට එනවා උපාදානේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. සත්වයාට ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානේ බියක් වශයෙන් දැක ඔබට උපාදානෙන් මිදෙන්න පුළුවන් ද? අනුපාදාය මුච්ඡන්ති. එහෙනම් ජාති මරණ හමු වෙන්නේ නැහැ. එහෙනම් බුදු සමයේ තියෙනවා මේ ආර්ය සම්මා දිට්ඨිය තුළ උපාදායෙන් මිදීම සඳහා පාරක්. උපාදානෙන් මිදීම සඳහා පාරට යන්න උපාදානයේ වෙන හැටි ඉගෙන ගන්න ඕන නේද? ඔන්න මම තව පදයක් ඔබට කියනවා. වච්චගොත්ත බමුණට බුදුහාමුදුරුවෝ දීපු උත්තරේ තියෙනවා කුතුහල ශාලා සූත්‍රයේ. ස උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිං පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. වච්ච උපාදාන සහිත කෙනාට මං උත්පත්ති පනවනවා. උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නැහැ. දැන් අපායේ උත්පත්ති ලබන්නේ පව් උපාදානයේ හින්දා නෙවෙයිද? දිව්‍ය ලෝකේ උත්පත්ති ලබන්නේ මිනිසුන් අතර උත්පත්ති ලබන්නේ පින් උපාදාන නිසා නෙවෙයිද? බබලෝ උත්පත්ති ලබන්නේ ධාන උපාදාන නිසා නෙවෙයිද? දැන් සත්වයා සසර ඇවිද්දාන්නේ පංච උපාදානස්කන්ධයෙන් නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා හරි නැද්ද? ඉතින් අපායේ ගිහින් හරි දිව්‍ය ලෝකෙ ගිහින්ලාලි බබලෝ ගිහින් හරි පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න පුළුවන්ද? නෑ. මනුස්සයින් පමණයි තේරෙන්නේ ඒක. උපාදානය කරගන්නෙත් මිනිස්සුયો මුළු සංසාරේම කර්ම විපාක මිදෙන්න පුළුවන් මෙහෙදී. අන්න බුදු සමයේ ආර්ය සත්‍ය ආර්ය සම්මාදිට්ඨිය පංචස්කන්ධය තුළ උපාදානෙන් මිදීම මුල් කොටගත් ධර්මතාවයක්. ඔන්න ආර්යයන්ගේ වැඩේ. ඔය එදිනෙදා ජීවිතයේදීම තවත් අමුතු වැඩක් මේක කාටවත් නොපෙනුනාට. එහෙනම් අර ඔබ යන්නේ ඔය ඔබට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නට විශේෂ විකුණුම් ස්ථානවලට ස්ටෝර්ස් කියනවා, ගබඩා කියලා කියනවා, නැත්නම් තව වෙළඳසල් කියලා කියනවා. මේවට ගියාම ඔබට නිකුත් කිරීමේ පත්‍රයක් හම්බ වෙනවා. මේකේ තියෙනවා පිටපත් දෙකක් හෝ තුනක්. පාරිභෝගිකයාගේ බිල්පත, ගනුදෙනු කරන තැන බිල්පත, ගබඩාවේ බිල්පත.
මම කවදාවත් දැකලා නැහැ මේ බිල්පත් 4-5ක් ලියනවා. එකයි ලියන්නේ. එකක් ලියනකොට යටි තව 3ක් විතර කාබන් කොළ යටතේ ලියවෙනවා. අන්න ඒ වගේ මේ ඔබ හිතින් යමක් කරද්දී අනාගත විපාක දෙන්න හේතුවක් හිත ඇතුළට යනවා ඉතුරු වෙනවා කියලා එකක් ඔබට තේරෙනවද? අන්න මේ හිත ඇතුළට හේතු ඉතුරු වීම තමයි උපාදානය කියලා කියන්නේ. උපාදානයෙන් තමයි හේතු ඉතුරු වෙන්නේ. එහෙනම් අවු හොඳම නැහැ. උපාදානයෙන් දුක් විපාක දෙනවා. පින් හොඳයි. උපාදාන නැතුව කරන්න පුළුවන් නම්. ලෞකික ධ්‍යාන උපාදාන කරගත්තොත් එහෙ ගිහින් මිදෙන්න බෑ, මෙහෙදි මිදෙන්න වෙනවා, ආපහු රෝමක් කරකෙන්න වෙනවා. බුදුදහම මිනිස් වර්ගයා තුල පව්පින් දෙකයි තියෙන්නේ. ඒ දෙක මුල් කොටගෙන උපාදානෙන් මිදීම සඳහා දේශනා කරපු දහම. එහෙම එකක් තින් බොහොම දෙනෙක් දන්නේ නැහැනේ. ඒකනේ ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ. අන්න ඒ නිසා මේ බුදුදහමේ ගැඹුරු කොටස පිළිබඳව සවන් දීමකින් තොරව අවබෝධයක් ලැබෙන්නේ නැහැ. පොතපත කියවුවට සාමාන්‍යයෙන් කතන්දරයක් විග්‍රහ කරන බණක් ඇහුවට ඒක තේරෙන්නේ නැහැ. මේ සඳහා අවශ්‍ය කරුණු කීපයක් ත්‍රිපිටකයේ තියෙනවා. ඒ පිළිබඳව ඔබට අවබෝධයක් ලැබෙනවට කියනවා සත්‍ය ඥානය කියලා. වැරද්දෙන් නිදහස් වෙන්න මම මොකද්ද කරන්න ඕන කියලා තේරෙනවට කියනවා කෘත්‍ය ඥානය කියලා. වැඩේ කරලා ඉවර වෙනවට කියනවා කෘත ඥානය. හැබැයි මේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානයට එන්නට ඉස්සර වෙලා පරතෝච ගෝසෝ වලට සවන් දෙන්න වෙනවා. මේ පිළිබඳ කරුණු පැහැදිලි කරන කෙනෙක් ආශ්‍රයෙන් Tamanගේ දැක්ම බවට පත් කරගන්න වෙනවා මේ කහලා. ඒ නිසා ගංගා ගැන, ආස් ගැන, භූමි කතා කරනවා, සතුන් ගැන, ඉර ගැන, හඳ ගැන කිව්වට මේක තේරෙන්නේ නැහැ. අපේ බොහෝ දෙනාට පටාචාර හරි කිසා ගෞතමී හරි සසජාතකේ හරි කියන එකනේ බණ කියලා හිතන් ඉන්නේ. නැත්තම් සිද්ධාර්ථ කුමාරයා උපන් හැටි, නැගිටලා ගිය හැටි, එහෙම නැත්තම් දුෂ්කරක්‍රියා කරපු හැටි, මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුද්ධාගම ගෙනාපු හැටි, රුවන්වැලි පෑය හදපු හැටි, ඕවට තමයි අපේ අය බණ කියන්නේ. මම ඕවට කියන්නේ ඓතිහාසික ප්‍රවෘත්ති. ඔය දැනුත් ඔය මාධ්‍යවල ප්‍රවෘත්ති කියන්නේ. ප්‍රවෘත්ති අහලා කවුරුත් සෝවාන්නේ නැහැ නේ අද. ඊයේ සිදු වුණ දේවල් හෙට වෙන්න තියෙන දේවල් ප්‍රවෘත්ති වශයෙන් කියනවා. පුවත්නේ. පුවත් නෙමේ ධර්මය කියන්නේ. අන්න අපි ධර්මය අතහැරලා පුවත් වලට වැටිලා පුවත් ධර්මය කියලා හිතන් ඉන්නවා. අපි පිළිබඳ විවරණයක් කියලානේ කිව්වේ. දැන් එහෙමනම් උපාදානයේ නිසා දුකටපත් වේ. දුකින් මිදීමට උපාදානෙන් මිදිය යුතුයි. එහෙමනේ තේරුම් ගන්න ඕන. අන්න එතනදී තව වචන කීපයක් මම විස්තර කරන්න කැමතියි ඔබට. ඔය කුද්දක නිකායේ තිබෙනවා පුංචි පෙළි තුනක් තියෙන සූත්‍රයක්. පටන් ගන්නෙ මහප්‍රාණ බයන්. අවුරුදු 3ක 4ක විතරලා මම කියන්නේ. මේක කියන්නේ ඇයි? මේකේ තියෙන දේ නෙවෙයි ලෝකයා දන්නේ. ඒ නිසා ඒ ලෝකයාගේ දැක්ම වෙනස් කරන්න මම මේක කියලා දෙනවා. මේකේ පාලි පාඨයක් තියෙනවා විදුරායම්බෙක්කේ කායෝ කියලා. ඒකෙන් කියන්නේ මහණෙනි මේ කය කැඩී බිඳී යන සුළුයි. මේ ඔබට මට කයක් තියෙනවානේ. ඒ කය ළමා තරුණ මැදිවි මහලු වශයෙන් තිබී පොළොවට පස්සලා යන එකට කියනවා බිදුරම් කියලා. හැබැයි අනිච්චන් නෙවෙයි. අපි හිතන් ඉන්නේ පොළොවට පස්සන එකට අනිච්චන් කියලා. ඒ වැරද්දනේ මට දැන් හදන්න ඕන. කවුරු ඔබට කියලා දෙන්න හැදුවත් කය වෙනස් වීම අනිච්චන් කියලා ඒක පිළිගන්න එපා. ත්‍රිපිටකේ නෑ ඒක. ඒ වැරදි බණක්. ඊට පස්සේ කයේ තව දෙයක් තියෙනවා කියලා මම කියවනේ සිත. අර මොහොතින් මොහොත මොහොතක් පාසා ඇසෙන් කරන කනින් නාසයෙන් වෙනස් වෙන සිත. ඒකට විඥානං කියන පදේ පාවිච්චි කරලා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ඇහෙන් සිත, කනෙන් සිත, නාසයෙන් සිත කියන එකයි කියන්නේ. විඥානං භික්කවේ භංගුරං බබංගුරං. නැවත නැවත හටගත්තත් බිඳිනවට කියනවා පබංගුරං. දැන් මේ කයේ සිතේ දෙකේ හට ගැනීම වෙනස් වීම ත්‍රිපිටකය තුළ උගන්වන්නේ බිදුරං සහ බබංගුරං. ඔබ හිතන් ඉන්නෝ නම් කයේ සිතේ වෙනස් වීම අනිත්‍යං කියලා ඔබ වැරදි. ඔබට යන්න බෑ ඉස්සරහට. ඇයි? ඊළඟ පදේ මොනවද කියලා තියෙනවා අනිත්‍යං බලන්න ඕන. ඔය කුරුණෑගල පැත්තේ මේ මම ධර්ම දේශනාවට දඟුළු වෙනම යනකොට මගේ පාසලේ හිටපු හිතවත් පාසලේ මිතුරියක් තමයි දායකා වෙලා දානේ දෙන්නේ. මේ ගෙදර ගාවට ගියන් පස්සේ මේ ගෙදර ඉන්නවා එහා පැත්තේ ගෙදරක පුංචි ළමෙක්. පොඩි හොඳටම.
අර දායිකාව බනහනකොට ඉඳගෙන පැත්තකලා බනහනවා. මට මොකද්ද දන්නවද කියන්නේ අනිච්චං සාදු. වැඩිපුරම මගේ කටේ අනිච්චං තියෙන හින්දා. හැබැයි ඔබ කියන අනිච්චං නෙමෙයි මගේ ළඟ තියෙන්නේ. ඔන්න බලන්න. විදුරායම්බික්කේ කායෝ විඥානම්බික්කේ බබංගුරම් පද දෙකයි. ඊළඟට ඔබේ සිතේ තියෙන කිංචන වලට කියනවා කෙලෙස් කියලා. එහෙම නැත්නම් උපදි කියලා කියනවා. සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා හේවත් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕනේ. බුදු සමේ කෙස් හරි ලොම් හරි නිය හරි දත් හරි මල් හරි ගෙවල් හරි නෙවෙයි. උපදි. උපදියන් නිදීමට උපදි අනිදුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් බැලිය යුතු ධම කෙස්වල ලොම්වල නියවල දත්වල මල්වල බලන්න ඉගැන්වන්නේ කවුද? බුදුසහම ප්‍රතිපත්ති පූජාවෙන් බැහැර වුණේ මෙන්න මේ වැරැද්ද නිසා. මතක තියාගන්න. අපිට අදාළ තැනට යන්න බැරි වුණා. අපේ අනිත්‍ය ගොඩ තියෙන දේවල් බලන එක. එක පදයක් වොන්න මම පෙන්නනවා. තවත් පදයක් පෙන්නනවා මම ඔබට. ඒකත් මෙහෙම හොයාගන්න පුළුවන්. හැබැයි මම අහලා තියෙනවා ගොඩවල් හැදුනහම යම් කිසි දෙයක් ඒකට සංකාරයක් කියලා. රාශි කිරීම සංකාර කියන එක. එහෙම පදයක් තියෙන බව මම ධර්මදේශනාවලදී කරලා තියෙනවා. දැන් නගර සභාව කොළඹ ලොරිය ආපුවම ඒකට පටවනවා කුණු කසල. කසල කළමනාකරණය කරන්න දැන් අරන් යනවා. මේ කසල බැහැර කරන දේවල් නගරයෙන්, ගෙදරින්, කාමරයෙන් බැහැර කරන දේවල් වලට සංකාර කියලා කියනවා. හැබැයි ඒ කසල කියන අර්ථයෙන් සහ සයන්න බිඳුව අල්ප ප්‍රාණ කායන්ෙන් එන සංකාර. බුදුදහමේ සංකාරානිච්ඡාති කියන්නේ ඒකට නෙවෙයි. අපි හිතන් ඉන්නවා මේ ලෝකේ තියෙන දේවල් කැඩලා බිඳලා යනවා. හින්දා බුදුහාමුදුරුවෝ අදාළේ සංකාරානිච්ඡාවක කියලා. ඔන්න අපිට වැරදුන තව තැනක්. මේ ගස් කොළන් දිරා යන එක, ඇඳුම් දිරා යන එක, කසල දිරා යන එක බුදුහාමුදුරුවෝ අදාළ අනිත්‍ය කියලා. මේ ඇති වෙන එක නැති වෙන එක දිරා යන එකට අනිත්‍ය කියලා කියන්නේ. ඉතින් ඕක දේශනා කරන්න බුදු වෙන්න ඕන නෑනේ. ඔය වෙනත් ආගමිකයන් අහලා බලන්න මේ ඔක්කොම දේවල් දිරා යන්නේ නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකයාට දුකින් මිදීම සඳහා දේශනා කළේ දෑසින් බලන අනිත්‍යක් නොවේයි, නුවණින් දැකිය යුතු අනිත්‍යක්. සිදුවෙන අනිත්‍යක් නෙමෙයි බලන්න ඕනේ. උත්සාහයෙන් බලන්න ඕනේ. එහෙනම් ඊළඟ සංකාර මොනවද බලමු? කසල නෙවෙයි නම් කය වචන සිත රස කරන කාරණා තුනට කියනවා කාය වචී මනෝ සංකාර. හැබැයි කාය වචී මනෝ සංකාරත් නෙවෙයි සබ්බේ සංකාරා කියලා කියන්නේ. කාය වචී මනෝ සංකාර සංඛාර නම් සබ්බේ සංකාර නම් බුදුහාමුදුරුවෝ බුදු වෙන තැන සම්පූර්ණයෙන්ම සංඛාර නිරෝධ කරලායි තියෙන්නේ. හැබැයි 80 දක්වා කාය වචී මනෝ සංකාර තිබුණා. එහෙනම් ඒවා සබ්බේ සංකාර නම් බුදු වෙලත් බුදුහාමුදුරන්ට අවුරුදු 80 දක්වා දුක තියෙන්න ඕන. නමුත් බලන්න මේ උදාන වාක්‍ය මොකද්ද තියෙන්නේ කියලා. අනේක ಜಾති සංසාරං ගාථාපදේ කියන යන විට අගට තියෙනවා විසංකාර ගතං චිත්තං. ගතං කය චිත්තං සිත නෙවෙයි. එහෙමත් දේශකින් මහාන්ත කෙනෙක් මේ රටේ බණ විවරණය කළා මට ඇහුණා. ඒකයි මම එහෙම කියන්නේ. විසංකාරගතං සංකාරගත වීම මෙතනින් පෙන්නන්නේ. සිත සංකාරගත වීමෙන් මිදුණා. අන්න මේ පෘථග්ජන භාවය තුළ සිත සංකාරගත වෙනවා. ඒකයි දුක් ගෙනත් දෙන්නේ. මොනවද සංකාර දැන්? තව එහාට ගියාම තියෙනවා පව් හේතු ඉතුරු වීම පුණ්‍යාභි සංකාර, පින් හේතු ඉතුරු වීම පුණ්‍යාභි සංකාර, ධාන කුසල් එකතු වීම ආනිජ්ජාභි සංකාර, පවෙන් හතර අපායට, පිනින් දිව්‍ය ලෝකෙට, ධාන වලින් බඹලොවට මෙන්න සතර ඇවිදින අபிසංකාර තුන. මේ අபிසංකාර වලින් සත්‍යෝ සතර ඇවිදින්නේ වුන්ට ඒවා අනිත්‍ය හින්දා නෙමෙයි නිට්ටය නිසා. හොඳ පදයක් තියෙනවා තිබෙටකේ. මතක් වුණොත් හරියටම කියන්න. අට්ඨානමේතං වික්කවේ අරිය පුද්ගලෝ කිංච සංකාරං නිච්ඡං උපගච්ඡය තානං නේතන්න විජ්ජති. මේ පදේ තරම් ලස්සන එකක් සුන්දර එකක් මට හමු වෙන්නේ නැහැ. ඒ තරම් මම මේ පදයට ආසයි.
මහණෙනි යම්කිසි ආර්ය පුද්ගලයෙක් කිසියම් සංස්කාරයක් නිත්‍යයි කියලා ගනීද ඒක වෙන්න බැරි දෙයක්. ඒ වුණාට යතෝචකෝ වික්කවේ අරි පුතුජනෝ පෘථග්ජන පුද්ගලයෙක් කිසියම් සංකාරයක් නිත්‍යයි කියලා ගනීද ඒක වෙන්න පුළුවන්. අන්න පෘථග්ජන පුද්ගලයින්ට නිත්‍ය සුඛාත්ම ආර්ය පුද්ගලයින්ට අනිදුක්ඛානාත්ම. ඒ මොනවද? අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. අන්නේ නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීම මිනිසා දුකටපත් කළයි ආර්ය පුද්ගලයා අනිදුක්ඛානාත්ම වශයෙන් නුවණින් බලලා දුකින් මිදෙන්න ඕන. මොනවද? කෙස්ද, ලොම්ද, නියද, දත්ද, මල්ද, පළතුරුද? සබ්බේ සංඛාරා. එහෙම නැත්නම් ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සච්ච කරෙය්‍යාති. ඔබට තේරෙනවද ත්‍රිපිටකයේ ස්කන්ධ පංචකයේ උපාදානස්කන්ධය තුලයි අනිදුක්ඛානාත්ම බල බලන්න තියෙන්නේ කියලා නුවණින් යෝනිසෝ මනසිකරන්තෝ කියන්නේ නුවණින්. කෙලස් නැසී සිත පිරිසිදීම සඳහා පංච උපාදානස්කන්ධය තුල නුවණින් බැලිය යුතු අනිත්‍ය කෙස්වල ලොම්වල දියවල මල්වල කොළවල බලන්න මේ සමාජයට ඉගැන්වුවේ කවුද? බුදුබණ දන්නේ නැති අය. මම දැන් අනිත්‍ය ගැන කතා කරලා කිව්වා ඒක බාහිර වස්තු වල තියෙන එකක් නෙමෙයි. අර පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි සංකාර තුنين එක තමයි මේ නිට්ටය තියෙන්නේ පෘථග්ජනයාට. ඒ සංකාර නිට්ටයකට ගන්න එක වෙන්නේ නැහැ ආර්ය පුද්ගලයා ගාව කියනවා. දැන් අන්න සියලු දේවල් අනිත්‍යයි කියන්නේ බාහිර වස්තුන් කැඩෙන බිඳුවට නෙමෙයි. සංකාර තුලින් තමයි සත්වයාට ගමන සකස් වෙන්නේ. අපුණ්‍යාභි සංකාරය නිත්‍ය සුඛාත්ම හේවත් මම මගේ ආත්ම නිසා උපාදානයේ වී පරලොව යනවා. පුණ්‍යාභි සංකාරයේ නිත්‍ය සුඛාත්ම හේවත් මම මගේ ආත්ම නිසා උපාදානයේ වී පිනින් පරලොව යනවා. ධාන කුසලයේ නිත්‍ය සුඛාත්ම හේවත් මම මගේ ආත්ම නිසා ධානයෙන් පරලොව යනවා. පවෙන් පිනෙන් ධානයෙන් පරලෝ යාමක් කරුණාම පරලෝ නොයාමක් නැත. හොඳයි සරියුත් හාමුදුරුවෝ ජීවිතෙන් පස්සේ කොහෙද ගියේ? මොගලන් හාමුදුරුවෝ ජීවිතෙන් පස්සේ කොහෙද ගියේ? රාහුල් හාමුදුරුවෝ ජීවිතෙන් පස්සේ කොහෙද ගියේ? චුන්දසූකරකයා පවෙන් අපායට ගියා. ඔහුට පව නිත්‍ය සුඛාත්ම නිසා. මට්ට කුණ්ඩලී දිව්‍ය ලෝකෙට ගියා. ඔහුට පින නිත්‍ය සුඛාත්ම නිසා. ආලාරකාලාම බඹලෝ ගියා. ඒ ධානය නිත්‍ය සුඛාත්ම නිසා. සබ්බේ සංඛාරා අනිත්‍ය නිසා අපායකුත් නැහැ, දිව්‍ය ලෝකකුත් නැහැ, බ්‍රහ්ම ලෝකකුත් නැහැ, පරලොව නොගියා. මේ සමාජය දන්නේ නැහැ නේද? පරලොව නොයන්නත් කර්මයක් තියෙනවා බුදුදහමේ කියලා. ඒක කරන්න දන්නේ නැහැනේ. අන්න ඒක තමයි ඔය ආර්ය සම්මාදිට්ඨිකයට වළංගු වෙන්නේ. සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට නම් කර්මක්ෂය කිරීමේ කර්මයට එන්න වෙනවා. එහෙම දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක ආරම්භයක් පමණයි මම මේ කරන්නේ. ඔබට ඊට පස්සේ මේ නාගරික පරිසරයේ බොහොම පහසුකම් තියෙනවා ගමට වඩා. එහෙනම් අපි මේ ඉන්නවා වගේම සජීවව දිනපතා මාධ්‍යවල ඉන්නවා. මෙතුමියගේ මේ උත්සාහය පාර පෙන්නලා දීලා ගෙදරදීම අපි කියන දේවල් බලලා තේරුම් ගන්න කියන එක. එතුමියේක යම් රසයක් විඳින්න ඉන්න නිසා එතුමියගේ සහචරයන්ට නැත්නම් හිතවතුන්ටත් මෙන්න මෙහෙම ගැඹුරු බණක් මේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ඉන්නකො හරිද වැරදිද බලන්න. එතකොට අර මාධ්‍ය වලට යන්න පුළුවන්. මේ ගෞතම බුද්ධ ශාසනය තුල සංඛාර නිරෝධ කිරීමෙන් ලබන්න පුළුවන් මාර්ගඵල පිළිබඳව තමයි බණ තියෙන්නේ. අර පොඩ්ඩක් රහ වැටුනහම හොයලා බලලා තමන්ගේ අවබෝධය බවට පත් කරගන්න මේකට ආයුබෝවන් කියලා පිටින් ගියොත් ඔබ නිත්‍ය සුඛ ආත්ම සංකල්පය තුළ ඉන්නේ. ඒක නිසා උරු වෙන දුකින් මිදෙන්න මුදව ගන්න අම්මට බෑ, තාත්තට බෑ, දේශපාලනඥයන්ට බෑ, කාටවත් බෑ. අන්න ලෙඩේ. මං කියලා ලෙඩක් තියෙනවා මේකේ කියලා. ඒ ලෙඩට බේත බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් දෙනවා. ඒ නිසා සත්හට වන භව දුකට වේදානං කියලා කියනවා. මේ ගැඹුරු කොටස මම හුඟක් විස්තර කරන්නේ අලුත් තැනකදී. නැත්තම් සම්පූර්ණ කාලෙම ගන්නවක විස්තර කරන්න. එහෙනම් අපි ජීවත් වෙන්නේ ඊයේ නෙවෙයි, හෙට නෙවෙයි, දැන්. දැන් ජීවත් වෙන අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ ඇහෙන් උපන් රූප දනා සංඥා සංකාර පහ. මා දිහා බලන් ඉන්නවා නම්. කනෙන් උපන් රූප දනා සංඥා සංකාර පහ මගේ දේශනාවට සවන් දෙනවා නම්.
පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට ඉපදෙමින් මැරෙන යන ගමනක් අපට තියෙන්නේ. මේ ඉපදෙමින් යන ගමනේදී මේකට එන දේ මගේ මම මගේ ආත්ම කොට ගන්න නිසා සංයෝජනයේ හෙවත් සසරට බැඳෙනවා. අන්න එකයි මමත්වයෙන් ගැනීමෙන් සසර හදා ගන්න ඇරුණාම සසරක් යන්න තියෙනවා නෙවෙයි. පව් මමත්වයෙන් ගත්තොත් අපාය හැදෙයි. පින් මමත්වයෙන් ගත්තොත් කාමසුගතිය හැදෙයි. ධාන මමත්වයෙන් ගත්තොත් බඹලව හැදෙයි. මමත්වයෙන් නොගත්තොත් ලෝකෝත්තර වෙයි. ඒක තමයි මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස මමත්වයෙන් ගත්තොත් මායයට බැඳෙනවා. අමඤ්ඤමානෝ මමත්වයෙන් ගන්න නැත්නම් මායයෙන් මිදෙනවා. මේ අපිට කරන්න වැඩක් බුදුන් වහන්සේ දේශනා කරන්නේ. අපි ටිකක් ඈතින් ඉඳලා බුදුදහමේ මේ කාරණාව තේරුම් කරගන්නේ නැහැ, සමීප වෙන්නේ නැහැ, අනුගමන ප්‍රතිපදාවකට යන්නේ නැහැ. ඇයි බලන්නකෝ. සබ්බේ සංඛාරා අනිච්චාති අදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේත මග්ගෝ විසුද්ධියා කියලා නැද්ද කියලා. යම් විටක මෙන්න මේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි අනිච්චාභි සංඛාරවල තමයි සබ්බේ සංඛාරා කියන්නේ මෙවුවා මම නොවේයයි. ඔය අනිච්චාති කියන වචනේ තේරුම ස්ථිර නැහැ කියන එක නෙමෙයි. ඒවා මම නොවන බවට නුවණින් දකින්න පුළුවන්ද? එහෙනම් මම කොට ගන්න කලකිරෙනවා. යදා පඤ්ඤාය පස්සති යම් විටක නුවණින් දකීද? ඇස් දෙකෙන් දකීද නෙමෙයිනේ. ඇස් දෙකෙන් අනිත් දකින්නේ ගස් සැල්වල. මේ සංඛාරයන්ගේ අනිත්‍ය නුවණින් දකින්න ඕනේ. එහෙනම් සංඛාර රැස් කිරීම කෙරෙහි කරකිරෙනවා. එවිට බුදුන් වහන්සේත් විසංඛාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගා බුදුන් වහන්සේත් සංඛාරංච නිරෝධේන සංඛාර නිරෝධ කළා. අපටත් මේ කර්මක්ෂය කිරීමේ කර්මයේදී සංඛාර නිරෝධයයි සිද්ධ වෙන්නේ. ඔන්න භාවනාව. කෙලස් නසන භාවනාව සසර උපතට හේතු ලෝභ දේශ මොහ මූල ශේකරණ භාවනාව. ලෝභක්කය, දෝසක්කය, මොහක්කය, නිබ්බාණ. මනුස්සයින්ට නේද කරන්න පුළුවන්. තේරුම් ගත්තම නේද කරන්න පුළුවන්. කරවන්න බෑ නේද? Taman සිහි කල්පනාවෙන් ඉඳලා කරගන්න ඕන නේද? වචන කීපයක් විතරයි මම ඔය කවුරුන් පැහැදිලි කළේ. එහෙනම් තේරුම් ගන්න බුදු සමයේ අනිත්‍ය ඇහැට පෙනෙන්නේ නැහැ. බුදු සමයේ අනිත්‍ය කෙස්වල, ලොම්වල, දියවල, ගස්වල, මල්වල කොහෙවත් නැහැ. ඔබ තුල හේතු ඉතුරු වෙන්නේ මේ සංඛාරයක් නিত্য සුඛ ආත්ම හේවත් මගේ මම මගේ ආත්ම කොට ගන්නා නිසා. ඒකට කියන්නේ පමාව. පමාදෝ මච්චනෝ පදං. හරි. දැන් එතෙන් යොදා ගන්න ඕන අපමාදෝ අමත පදං. මම කොට ගන්නේ නැත්නම් හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. ඒකට කියනවා අප්‍රමාදය. මේ අරමුණු රස විඳින්න ගොස් ඇති වෙන නැති වෙන එක අනිත්‍ය නෙවෙයි. අරමුණු රස විඳින්න ගොත් හිත ඇතුළට හේතු ඉතුරු වී නතර වෙන එක නিত্য සුඛාත්ම. හේතු ඉතුරු වෙන්නේ නැතුව අවසන් වෙන එක අනිදුක්ඛානාත්ම. මේක ත්‍රිපිටකයේ පටිච්චසමුප්පාද න්‍යාය තුළ ලස්සන වචන දෙකකින් පෙන්නනවා. හේතු ඉතුරු වී අවසන් වීම අවශේෂ නිරෝධය. අවශේෂ. අන්න සතර උපදින්න හේතු අපි තියන්නේ. අවශේෂ නිරෝධය වෙන්නේ උපාදානයේ ප්‍රතිඵලයක් වශයෙන්. පංච උපාදානස්කන්ධා දුක්ඛ. උපාදාන නොවි අවසන් වෙනවට කියනවා නිර්වශේෂ නිරෝධය. ඒ බුදුන් වෙත යන පාර. මෙන්න මේ අගට ඇවිදින් මම මෙසේ පැහැදිලි කරමින් තියෙන කාරණාව ඔබ අතර මේ සඳහා ලැබිය අයට තේරෙන්න ඕන. තේරෙන්න හිතෙන්න ඕන. තේරුම් ගන්න උත්සාහ දරන්න ඕන. එතකොට තමයි බුදුන් වහන්සේගේ ධර්මයේ සුන්දරත්වය වැටහෙන්නේ. මම ඒකට කිව්වොත් එහෙම මෙන්න මෙහෙම බුදු සමයේ වචන දෙකයි දැනගන්න ඕන. එක්ක ප්‍රමාදයයි අප්‍රමාදයයි දැනගන්න. එක්කෝ යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි දැනගන්න. එහෙම නැත්නම් ඒ දෙකයි අනිත්‍යයි නිට්ටයයි දැනගන්න. ඒ නිසා මායාව විසින් අපට අටවපු උගුලක් තමයි මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන ලෝභ දේශ මොහයන් මගේ මම මගේ ආත්ම කොටදී සතරට බඳපු එක. මායාව එසේ මෙසේ කපටියෙක් නෙමෙයි. කොහොම හරි සසරේ මම මගේ ආත්ම තුල රඳවා ගන්නට ප්ලෑන් ගහනවා. ඔබ කියයි පව් එපා කියලා. මායාව කියනවා පව් එපා නම් අතාරින්න පින් හොඳයි. හැබැයි මායя පව අතහැරලා පිනට එනකොට පින අල්ලා ගැනීමේ දෝෂය ඔබට පටවනවා. එතකොට උපාදානය ආයෙත් ඉතුරුයි. ඔබ කියයි පින එපා මට ධානය හොඳයි. එහෙනම් ධාන වලට යන්න මායя කියයි. හැබැයි මායя ඔබට හොරෙන් ධාන වලට උපාදානය කියන දෝෂය ගේනවා.
මේ උපාදානය කියන ද්වේෂයේ පව තුළ පින තුළ ධානය තුළ සංසාරයේ 31 තලය තුළම මායාව විසින් මෙහෙවනු ලබනවා. ඒ නිසා ඒකට මාර බන්ධනය කියනවා. ගැලවෙන්න තනියම බෑ, හිතන්නවත් බෑ. ජයනෝ මාර බන්ධන. අන්න මනුසත් මිනිසුන් බව උපත ලබා මෙබඳු දේවල් තේරුම් ගැනීම තුළ අපි තුළ සිදුවෙනා වූ මේ සිද්ධියේ අනිත් පැත්ත හරවා ගන්න පුළුවන්. එහෙනම් නිත්‍ය සුඛ ආත්මයටතේ පව් සිද්ධ වේ, පින් සිද්ධ වේ, ධානා කුසල් සිද්ධ වේ. ඒ තුනටම තියෙන නිත්‍ය සුඛ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය. අනිත්‍ය දුක්ඛ අනාත්මයටතේ පාප කර්ම, පුණ්‍ය කර්ම, ධානා කර්ම ෂය වේ. එවිට කර්ම නැති විට අනාගත විපාකයක් විඳින්න සත්වයක් සතර නැත. සත්වයano කර්ම විපාකමයි. මිනිසාට සද්ධර්මය ශ්‍රවණය කිරීම තුළින් තමයි මේ කර්ම විපාක වලින් මිදෙන පාරේ යන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය කරුණු පැහැදිලි කිරීම ඇතුළත් කොටගත් ධර්ම දේශනා තමයි සූත්‍ර දේශනාවල තිබෙන්නේ. අප පිළිබඳ විවරණයක් නෙවෙයිද? ඇස කන නාසය දිව කය පිළිබඳව, උපාදානය පිළිබඳව, එහෙම නැත්නම් පංචස්කන්ධය පිළිබඳව. ඉන් පිට බණක් නෑ ත්‍රිපිටකේ. කතන්දරයක් ගත්තත් කතන්දරය උතෙන්ද ගලපලා පෙන්නන්නේ. වෙනම කතන්දර කියලා જાතියක් නෑ. චුල්ලහත්ති පදෝපම, මහහත්ති පදෝපම, චුල්ල සාරෝපම, උපමා කියන්නේ උපමා කරලා පෙන්නන්නේ. බුදුන් වහන්සේ තේරුම් ගත්ත දෙය විවිධ උපක්‍රම ඔස්සේ, මාර්ග ඔස්සේ දේශනා කරන එක තමයි අවුරුදු 45ක් දේශනා කරලා තියෙන්නේ. ඒ 45ෙම බණ කවුරුත් දැනගන්න ඕන නෑ. අනත්ත ලක්කන සූත්‍රය දැනගත්තා නම් හරියට ඒත් ඇති. මම මේක මෙහෙමයි කියන්නේ. ඔබට මම මේක පැහැදිලි කරන්නම්. මේ බුදු සමය තුල මේ උගන්වන කරුණු තුල විශේෂයෙන් අபிසංකාරය කියන පදය අපි අතින් සිදුවෙන බැඳීමක් වශයෙන් පෙන්වනවා. ඒ නිසා ඒකට කියනවා සංයෝජනය. එහෙනම් සංයෝජනය තුල තමයි සතර හැදෙන්නේ. පාප සංයෝජනය, පුණ්‍ය සංයෝජනය, ධාන සංයෝජනය තුල සතර හැදෙනවා. අහං සංයෝජනතෝ මුංචිත්වා නිබ්බානං ලබිස්සාමි. පාලියෙන් ළමයින්ට උගන්වන වාක්‍යයක්. මම සංයෝජනයන්ගෙන් මිදී නිවන ලබමි. මම සංයෝජනයන්ට බැඳී නිවන ලැබීම නෙමෙයිනේ. අන්න සංයෝජනයන්ගෙන් මිදීමක් පාපය තුල නෑ, පින තුල නෑ, දෙකම සංයෝජනයන්ට මැදිලා තියෙනවා. කර්මක්ෂය කිරීමේදී තමයි සංයෝජනයෙන් මිදෙන්නේ. එහෙනම් අපට මම කියන පදයට මම කියන අකුරු දෙක හරි කය හරි පෙන්නලා බෑ. යමෙක් තුල ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තිබෙනවා නම් ඒ තමයි ඔහුගේ මම පොකුර. මමත්වේ පොකුර. ඔහු මේ ස්කන්ධ පංචකයට මමත්වේ අගේ එකතු කරලා ලෝභ, දේශ, මෝහ වශයෙන්. ඒ ටික නැති වුණ දවසට තමයි මමත්වයක් නැත්තේ, අහංකාර නැත්තේ. රහතන් වහන්සේලා නිහතමානී කියන්නේ ওই මමත්වේ නෑ. මම කොට දන්නේ නෑ. බක බ්‍රහ්මය අතිමානී, පෘථග්ජනය නිහතමානී, බුදුන් රහතන් අනතිමානී. අනේ කියන එක. එහෙනම් අපට මේ ජීවිතය තුළ දුක් ගෙනත් දෙනු ලබන්නේ මමත්වයෙන් ගැනීම තුළ හටගන්නා වූ රාග, දේශ, මෝහයන් ක්‍රියාවට නගන්න ගිහිල්ලා මේ මමත්වයේ ක්‍රියාව තමයි සමාජයේ ගැටුම් ඇති කරන්නේ. අන්න පෞකාර පුද්ගලයා වගෙන විමර්ශනයක් නැහැ, ඕන හැඟීමක් ක්‍රියාත්මක කරනවා. පින්කාර පුද්ගලයාත් ඔය හැඟීම අඩුවෙන් ක්‍රියාත්මක කරනවා, පිනට විපාක දෙන නිසා වැහිලා යනවා. ඒ නිසා අපි සමාජයට ගෙනෙමු පාප කර්මයෙන් ඉවත් වී පුණ්‍ය කර්මයේ බණ තේරෙන්නේ නැති අයට හොඳයි. උපාදානෙන් මිදෙන කර්මය අපි සමාජයට ගෙනෙමු. කර්මක්ෂය කිරීමේ කර්මය. අන්න සැබෑ බෞද්ධයෝ හැදෙන හැටි. ඒක තුළ තමයි මේ සද්ධර්මයට පැමිණීම. මම අගට පෙන්වන්නේ වචනේ ආගතං ඉමං සද්ධම්මන්ති කියලා. ඒ සද්ධර්මයේ සරණින් අපේ සතර උපදින්න තියෙන හේතු දුර වෙනකොට දුර වෙන්නේ අවිද්‍යාව කියලා කියනවා. කල් වේලා ඇතුව මට මේ ආරාධනය කරලා ඔබ වෙනුවෙන් වෙන් කර දීම පිළිබඳව අරු අයිදතුමියට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමින් මේ කුඩු ලෝකෙට හරි මේ තක්කඩින්ගේ ලෝකෙට හරි තැනක් දෙන්න නැතුව දැහැමි මිනිස්සුන්ගේ ලෝකෙට තැනක් දෙන්න අපි මහන්සි වෙන්න ඕන.
ඒක පාලනය කරන්න රජයේ බලය ගත්තාවයි. අපි අපේ ධර්මයේ සරණින් පාලනය වෙලා යහපත් මනස ඇති පිරිසක් බවට පත් වෙලා උන් අසුර ලබන දරුවන්ගේ මනස යහපත් කරගෙන ජීවිතය තුළ ලෝභය නැති, දේශය නැති, මෝහය නැති නිවුන ජීවිතයක් ගත කරන්න කල්පනා කරනවා නම් ඒ බුද්ධ ශාසනය බබලන හැටි නෙවෙයිද? බුදුන් වදාළ ධර්මයේ ජීවමාන කරන්න පුළුවන් අපි භාවිතොත් කළ විතරයි. අපි භාවිතා කරන්නේ නැත්නම් සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ අපිම කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ඒ කලක් තිස්සේ සීවස් 7ක් 8ක් තිස්සේ සද්ධර්මයේ අතුරුදහන් කළේ භාවිතා නොකරපු ඔක්කොම. ඔබත් ඒගොල්ලට ගොඩටද වැටෙන්න ඕන. බණ තේරුණ දවසට ඔබට තියේවි ආයෙත් අලුතෙන් දවසක් ධම්මන්තරණං ගච්ඡාමි කියන්නේ. පුංචි කාලේ කියලා දෙනේ බොරුවට. තාම ධර්මයේ සරණ යන්න දන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්මය සඳහන් කෙලස් නැසීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය නැමැති ධර්මයේ මම ස්කන්ධ පංචකය තුල ස්කන්ධ පංචකය අල්ලා නොගැනීමෙන් උපාදානයේ නොවි අවසන් වීම සඳහා සරණ කරගනිමි. උන්න ධම්මන්තරණං ගච්ඡාමි කියලා තැන. ධම්මස පාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම කරුණ පැහැදිලි කිරීම හේතුපාදක වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබන හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං